එතකොට ඒක අපි හිතුවා ඒ ෂඩුවත එහෙම නැත්නම් ඒක තුලින් පුද්ගලයෙක් හැටියට ආයතනයක් හැටියට නැත්නම් ව්‍යාපාරයක් හැටියටත් අපිට ඒ සාකච්ඡා කළ හැකියි. එහෙම නැත්නම් ඒ විදිහට අපිට මේ ටූල් එක SWOT එක යූස් කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරා. එතකොට මම එදා ඔයගලන්ට පොඩි අදහසක් දුන්නා අපි මේක තවදුරටත් ප්‍රායෝගිකරණය කරන විදිහට. රයිට් අපි මේකෙන් උදාහරණයක් අරගෙන කරමු කියලා. අපි ඒ එක්සර්සයිස් එකේ පටන් ගමු. එතනදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් දෙයක් තමයි අපි හිතමු ආයතන දෙකක් හැටියට. අපි හිතමු ලංකාවේ බැංකු දෙකක් අපි ගමු. පෞද්ගලික බැංකුවක් සහ ඒ වගේම රජයේ බැංකුවක්. හරි උදාහරණයක් කරගෙන මම හිතුවා සම්පත් බැංකුව නැත්නම් බැංක් ඔෆ් සිලෝන් එක කියලා අරගෙන අපි තව චුට්ටක් බලමු මේ ඒ උදාහරණය තුලින් තවදුරටත් මේක තහවුරු කරගන්න. හරි එතකොට ඒ කියන්නේ අපි හිතමු සම්පත් බැංක් එක හැටියට අපි අලුත් නිෂ්පාදනයක් අලුත් ප්‍රොඩක්ට් එකක් අලුත් මාකට් එකකට අපි යන්න උත්සාහ කරනවා. හැබැයි අපේ තරගකරුවා වෙන්නේ ලංකා බැංකුව. එතකොට අපි බලනවා මොනවද සම්පත් බැංකුව හැටියට මට තියෙන ශක්තිය බැංක් ඔෆ් සිලෝන් එකට වඩා. මොනවාගේ මගේ වීක්නසස් බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක සංසන්දනය කිරීම. මොනවාගේ මගේ තියෙන අවදානම් බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක සම්බන්ධ කිරීම. මොනවද මගේ තියෙන මට තියෙන අවස්ථාවන් opportunities බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක තියෙන. අන්න ඒ කියන හතර යටතට අපි දැන් උදාහරණයක් හැටියට දාන්න බලමු. සම්පත් බැංකුව සහ ලංකා බැංකුව දෙක යොදාගෙන ෂඩුවත විශ්ලේෂණයක් අපි කරමු. එතකොට ශක්තියින් දෙකක්, දුර්වලතා දෙකක්, අවස්ථා දෙකක්, තර්ජන දෙකක්. ওই විදිහට අපි අතර ඉස්සෙල්ම සම්මුතියක් ඇති කරගන්න බලමු. එhmenan අපි සම්පත් බැංකුව හැටියට අපි හිතමු මගේ තරගකරුවා බැංක් ඔෆ් සිලෝන් එක ඒ අතරතුර මම සම්පත් බැංකක් හැටියට මම SWOT එකක් කරොත් මට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? පැහැදිලිද? right. අපි එහෙනම් විනාඩි 10ක් 15ක් අපි අතරදී ගමු. අරගෙන මේ ඒ එක්සර්සයිස් එක කරලා අපි ඊළඟ ස්ටේජ් එකට අපි යමු. right. දැන් අපි ස්ටාර්ට් කරමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකෙදි අපි කතා කරමු. නැත්නම් අපි ඉස්සලම ස්ට්‍රෙන්ග්ස් දෙකක් තුනක් සඳහන් කරන්න, වීක්නස් දෙකක් තුනක් සඳහන් කරන්න. දෙකක් උනත් ඇති අපිට සාකච්ඡා කරන්නට. අපි උත්සාහයක් ගමු අපි අතර. right. කොලයක් ගන්න SWOT එක හැටියට අඳින්න සම්පත් versus Bank of Ceylon කියලා ටොපික් එක තියාගන්න. ඒ පළවෙනි ක්වොඩ්‍රන්ට් එකේ ශක්තියින් දෙකක් දුර්වලතා දෙකක් ඒ විදිහට අපි සම්බන්ධ කරගෙන යමු. දැන් පටන් ගන්න. එහෙනම් අපේ ප්‍රශ්නේ උනේ සම්පත් බැංකුව සහ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව අතර අපි ෂඩුවත විශ්ලේෂණයක් එහෙම නැත්නම් SWOT analysis එකක් කරන්න උත්සාහ කරනවා. එතකොට ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි ප්‍රොඩක්ට් එකක් යම්කිසි සේවාවක් එහෙම නැත්නම් යම්කිසි පාරිභෝගික කාණ්ඩයක් අපිට ලබා ගැනීම සඳහා අපේ තරගකරුවෝ හැටියට ඉන්නේ සම්පත් බැංකුව සහ ලංකා බැංකුව. එතකොට සම්පත් බැංකුව පැත්තෙන් අපි කල්පනා කරනවා මොනවද මට තියෙන දක්ෂතා ශක්තිය ලංකා බැංකුවට සාපේක්ෂව. අපි මේ විදිහට හිතුවොත් ඔයගොල්ලෝ හඳුනාගත්ත ශක්තිය එහෙම නැත්නම් දක්ෂතා මොනවද? එකක් දෙකක් සඳහන් කරන්න. මොනවද සම්පත් එක පැත්තෙන් ගත්තොත් ඔයා සම්පත් එක දැන් හිට ගන්නවා. සම්පත් එකේ ඉඳන් ස්ට්‍රැටජි එකක් හදනවා නම් ඔයාට තියෙන දක්ෂතාවන් මොනවද? ශක්තියින් මොනවද? කාටද කියන්න පුළුවන්ද? ඉෂාන්, මధుරිකා, සම්මාන්, ගායනි මොනවද හඳුනාගත්ත දක්ෂතාව? high technology. ඔව් හංසිකා ටෙක්නොලොජි අපිට ඒක ඩිජිටල් බැංකින් yes අපිට ඒක දාන්න පුළුවන්. superior technology ඉහළ ගනුදෙනුකාර සේවා best customer service customer service yes තව පොයින්ට් එකක් අපි ඉස්සෙල්ලා පළවෙනි එකෙන් ගත්තොත් අපිට ටෙක්නොලොජි එකෙන් ගත්තොත් superior එහෙම නැත්නම් digital base එහෙම නැත්නම් advanced technology එකක් තියෙනවා තාක්ෂණයක් තියෙනවා Bank of Ceylon එකට සාපේක්ෂව. ඔන්න පළවෙනි අපේ ශක්තිය. දෙවෙනි එක තමයි අපි customer service එක. කියන්නේ පාරිභෝගික සේවාව ගත්තොත් එම ඒක අපි හිතමු ඉහළ එහෙම නැත්නම් දක්ෂ එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා එහාට ගිය පාරිභෝගික සේවාවක් සතුයි. ඒතර ගයින් සජෙස්ට් කරනවා product and category ප්‍රමාණයක් කියලා. එතකොට ගයින් අපි එතනදී චුට්ටක් බලන්න ඕනේ
wide range of product and services කියලා එතනදී අපි කල්පනා කරන්න ඕනේ bankruptcy loan එකට සාපේක්ෂව සම්පත් බැංක් එකට දැන් අපි කිව්වොත් අපිට product range එකක් service range එකක් තියෙනවා කියලා එතකොට අපි බලන්න ඕනේ bankruptcy loan එකට තියෙනවද නැද්ද කියන එක. අපි එතන දකින්නේ කොහොමද? ඒ කියන්නේ සම්පත් එකේ තියෙන bankruptcy loan එකේ තියෙනද එහෙම නැත්නම් සම්පත් එකට සාපේක්ෂව bankruptcy loan එකේ අඩුද? ඒක තමයි අපේ ශක්තියක් වෙන්නේ. එහෙම නැති වුණොත් දෙකේම තියෙනවා නම් ඒක ශක්තියක් නැහැ. ඒක තමයි. ඉෂාන් උදාහරණ කියන විදිහට bankruptcy loan එකේ වැඩි වෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ ඉන්න ලොකු customer base එකක් ඉන්න ලොකු branch network එකක් තියෙන වෙනකොට අනිවාර්යෙන්ම අරට වඩා වැඩි product and service මේ range එකක් තියෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ඒක market කරනවද නැද්ද කියන එක different but එහෙම තියෙන්න පුළුවන්. right. එතකොට එහෙමනම් ඒක අපේ තවදුරටත් ශක්තියක් වෙන්නේ නැහැ. හැම වෙලේම ශක්තියක් හැටියට දකින්න අපි ඉස්සෙල්ලාම ලිස්ට් කරගෙන යනවා දක්ෂතාවයන් ශක්තියින් කියලා. ඊළඟට අපි බලනවා සාපේක්ෂව මේක මගේ ශක්තියක්ද. දැන් ගායන කිව්ව පොයින්ට් එක තවදුරටත් අපිට තහවුරු කරන්න පුළුවන්. අපි තුමු සම්පත් එක ෆයිට් කරනවා කියලා පෑන් ඒෂියා එක්ක යුනියන් බැංක් එකත් එක්ක අනිවාර්යෙන්ම ඔයාගේ උත්තරේ හරි වෙනවා. මොකද ඒකට සාපේක්ෂව වැඩි සම්පත් එක. හැබැයි සම්පත් එක bankruptcy loan සම්පත් එක people's bank එක ෆයිට් කරනකොට සමහරලාට අපේ තියෙන ප්‍රොඩක්ට් එක සම්පත් එකේ ඉන්න ප්‍රොඩක්ට් සර්විසස් ටික සහ සමාන ප්‍රොඩක්ට් සර්විසස් ටිකක් වෙන්න පුළුවන් තියෙන්නේ අරගොල්ලන්. එතකොට ඒක තවදුරටත් ශක්තියක් වෙන්නේ නැහැ. ඒතර නම් මූලිකව හඳුනාගත්ත ශක්තියින් දෙක අපිට මේ වෙලාවේ සලකන්න පුළුවන්. සම්පත් එක bankruptcy loan එකට සාපේක්ෂව මෙන්න මේ දෙකෙන් ඉහළින් සිටිනවා කියන එක. මම හිතනවා කට්ටිය එකඟයි කියලා. තවත් ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් තවත් යෝජනා තවත් ෆීඩ්බැක්ස් තියෙනවද අපිට ශක්තියින් හැටියට එකතු කරගන්න එකක්. දැන් අපි ශක්තියින් දෙකක් අපි තහවුරු කරගත්තා. තාම මොනවා හරි තියෙනවද? එහෙමනම් අපි දුර්වලතා පැත්තට යමු. මොනවද දුර්වලතා කියලා හඳුනගන්නේ? සම්පත් එක අපි සාපේක්ෂව බැලුවොත් සම්පත් එකට සාපේක්ෂව bankruptcy loan එකේත් එක්ක බැලුවොත් මොනවද සම්පත් එක පැත්තේ තියෙන දුර්වලතා? charges වැඩි. සම්පත් එකේ සමහරට processing එහෙම මොන හරි charges ගත්තොත් ඒක සම්පත් එකේ අපි කියනවා competitive මදි කියලා අපි කියන්නේ. මොකද සම්පත් එකේ charges වැඩි නිසා. හරි. තාම මොනවද අපිට ගන්නෙ? ඔන්න නිපුණි කියනවා brand අපි උදාහරණ කියලා කිව්ව මට government bank, state bank. ඒක අපිට බලපානවද? branch network එක සර්. branch network එක අපේ අඩුයි සම්පත් එකේ. ඒක අපේ දුර්වලතාවයක්. හරිද? එහෙමනේ අපි දැන් සම්පත් එක හැටියට මම දකින්නකොට අරකේ branch network එක වැඩි, මගේ branch network එක අඩුයි. එහෙනම් තමයි product එකක්, service එකක් customers ළඟට යන්න ගියාම මට ගැටලුවක් දෙනවා. ගිහානොත් හොඳ point එකක් කියනවා. Islamic banking සම්පත් එකේ නෑ. Islamic banking bankruptcy loan එකේ තියෙනවා. තව හොඳ points දෙකක් කිව්වා. එකක් තමයි රජයේ නැත්නම් ස්ථාවරත්වය, stability එක. government bank එකක් හැටියට bankruptcy loan එක තියෙනවා. අපි එහෙම බැංකුවක් නෙවෙයි. අපි පෞද්ගලික බැංකුවක්. ඒතර ඒකෙදි අපිට අවාසියක් සිද්ධ වෙන්න පුළුවන් පාරිභෝගිකව අපි ගාවට එනකොට ඩිපොසිට්ස් අපි ගාවට ගේනකොට. තව පොයින්ට් එකක් කිව්වා බ්‍රෑන්ඩ් නේම් එක. බ්‍රෑන්ඩ් නේම් එක ගත්තොත් ලංකාවේ ඉහළම තලයේ ඉන්න කෙනෙක් තමයි bankruptcy loan එක බ්‍රෑන්ඩින් වලින්. එතකොට සම්පත් එක ඊට වඩා පහළ තැනක ඉන්නේ. එතකොට අපිට බ්‍රෑන්ඩ් එකකින් පැත්තෙන් ගත්තොත් අපි පහළ තැනක ඉන්නේ. එතකොට අපි කස්ටමර් ගාවට ගිහලා ප්‍රොජෙක්ට් කරනකොට අපිට ලේසි නැහැ බ්‍රෑන්ඩ් හැටියට එහෙම නැත්නම් ඒකෙදි කම්පීට් කරන්න. දැන් ගොල්ලන්ට තේරෙනවද පොයින්ට්ස් අපි කීපයක් කතා කරා. එකක් තමයි සම්පත් බැංක් එකට සාපේක්ෂව bankruptcy loan එකත් එක්ක තනක කිරීමේදී අපිට තියෙන අවාසීන් මොනවද? අපේ තියෙන දුර්වලතා. අපේ ශාඛා පද්ධතිය අඩු ශාඛා පද්ධතියක් තිබීම. රජයේ බැංකුවක් නොවීම. එහෙම නැත්නම් ඉහළ බ්‍රෑන්ඩ් එකක් අපි කියනවා බ්‍රෑන්ඩ් නේම් එකක් නොතිබීම.
එතකොට සමහර සේවාවන් අපි සතු නොවීම ඉස්ලාමික් බැංකින් වගේ ඇසෙට් බේස් එක හොඳ පොයින්ට් එකක් නෙට්වර්ක් ඇසෙට් බේස් එක ගත්තොත් වත්කම් වලින් අපි පහළ තැනක සිටීම පැහැදිලිද? ඒතර අපි විශාල ප්‍රමාණයක් අපිට හඳුර ගන්න පුළුවන් අපේ දුර්වලතා කියලා. හරිද? දැන් එතකොට අපි මෙතනදී හැම වෙලේම සාකච්ඡා කරනවා අපි හැම වෙලේම ෆයිට් කරන්න යන්නේ බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක. එතකොට ඒ වෙලාවේ මට තියෙන දුර්වලතා මොනවද? ඒක හොයාගන්න ලේසි ක්‍රමය තමයි මට වඩා බැංක් ඔෆ් සිලෝන් එකට තියෙන දක්ෂතා මොනවද කියලා ගත්ත ගමන් ඒවා මගේ දුර්වලතා හැටියට මේ පැතර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ශක්තිය, දුර්වලතා, අවස්ථා, තර්ජන කියලා හතරකට බෙදෙනවා. හරිද? ඒතර ශක්තියින් කියන්නේ අපි දන්නවා මගේ ධනාත්මක දේවල්, දුර්වලතා කියලා කියන්නේ මගේ ඍණාත්මක දේවල්. හැබැයි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ ඒ ශක්තියින් හෝ දුර්වලතා මගේ ඔපොනන්ට්, මගේ විරුද්ධවාදියා එක්ක සාපේක්ෂව ගත යුතුයි. දැන් මම බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක සාකච්ඡා කිරීමේදී මගේ දුර්වලතා තියෙන ටික එක විදිහක්, මම පෑන් ඒෂියා මම යුනියන් බැංක් එක්ක තරඟකාරී වීමේදී මගේ දුර්වලතාව වෙනස් එකක් වෙනවා. උදාහරණයකට ශාඛා පද්ධතිය කියන එක මගේ දුර්වලතාවයක් වෙනවා බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක. හැබැයි යුනියන් බැංක් එකත් එක්ක, නේෂන් ට්‍රස්ට් බැංක් එකත් එක්ක ගත්තොත් මගේ ශාඛා පද්ධතිය මගේ දක්ෂතාවයක් වෙනවා. ඒ මොකද මම වැඩි නේ ඒගොල්ලන්ව 3-4 ගුණයකට වඩා. ඔයගලන්ට පැහැදිලිද? අන්න ඒ අනුව මේක මගේ හැම වෙලේම සාපේක්ෂයි. එතකොට අපි බලන්න ඕනේ ඒ ස්පෙસિෆික් වෙන්නේ, ඒ සාපේක්ෂතා අරගෙන අපි ස්පෙસિෆික් හැටියට අරගෙන තමයි අපේ ස්ට්‍රැටජිස් එහෙම නැත්නම් අපේ උපාය මාර්ගික තීරණ වලට අපි එළඹෙන්නේ. එතකොට අපි ස්ට්‍රෙන්ත්ස් ගැන කතා කරා, වීක්නසස් ගැන කතා කරා. ඒ දෙක අතර මොන හරි ගැටලුවක් තව යෝජනා තියෙනවද? තව දිනක් වැඩි දියුණු කිරීම මොන හරි තියෙනවද එතනදී? සර් මේ තර්ජනයක් නේද බ්‍රෑන්ඩ් නේම් එක බාහිර සාධකයක් නේ සර්. ඔව් ඒක නෑ තර්ජනයකටත් වඩා බ්‍රෑන්ඩ් නේම් එක දැන් අපේ අපි හිතමු බැංක් ඔෆ් සිලෝන් එකයි අපි කම්පීට් කරනකොට බැංක් ඔෆ් සිලෝන් එකේ තියෙන අතිදක්ෂතාවයක් බ්‍රෑන්ඩ් නේම් එක. ඒකට දැන් ත්‍රෙට් එකකටත් වඩා මගේ දුර්වලතාවයක්. මට එච්චර බ්‍රෑන්ඩ් නේම් එකක් නැති එක. ත්‍රෙට් එක හැදෙන්න ගන්නත් පුළුවන්. නමුත් ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට දැන් අපි හිතන්නකෝ මම අර කොල්ලත් එක්ක කම්පෙයාර් කරලා මම කස්ටමර් ගාවට යනකොට මගේ බ්‍රෑන්ඩ් වැලියු එක අඩු වීම කියන එක මට තියෙන දුර්වලතාවයක්. හරි? දැන් ත්‍රෙට් එකක් තව කාටද කියන්න පුළුවන් ජෙනරලි බ්‍රෑන්ඩ් නේම් ගොඩක් තියෙනකොට ඒක නිසා මට වෙළඳපොළ සම්බන්ධයෙන් එනවා කියලා. හැබැයි ඊට වඩා ප්‍රබලව අපිට දකින්න පුළුවන් මගේ දුර්වලතාවය. මොකද මට බ්‍රෑන්ඩ් නේම් එක අඩු වීම මගේ ගැටලුවක් කස්ටමර් ගාවට යනකොට. ත්‍රෙට් එකකට වඩා ත්‍රෙට් එකකට දකින්නට වඩා මගේ ඒක දුර්වලතාවයක් හැට තමයි මේ මට පාරිභෝගික ගාවට තියෙන්නේ. මොකද දැන් එළියදී ඒක ලොකු ට්‍රෙට් එකක් වෙන්නේ නැහැ. මට වෙන විදියකට ඒක මම කම්පීට් කරනවා. මට දැන් බ්‍රෑන්ඩ් එක පැත්තෙන් එන්නේ නැතුව මම ටෙක්නොලොජි පැත්තෙන් යන්න පටන් ගන්නවා. මම එහෙම නැත්නම් මගේ ඇඩ්වාන්ස් කස්ටමර් සර්විස් පැත්තෙන් මම රීච් කරන්න පටන් ගන්නවා. මට ඒ පැත්තෙන් බ්‍රෑන්ඩ් එක හදා ගන්න පුළුවන්. නමුත් අර අපි මොනවා හරි දර්ශකයක් යටතේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා කිව්වහම දැන් ලංකාවේ ස්ලිම් වලින් නීල්සන් වලින් හරි බ්‍රෑන්ඩ් එක නම්බර් 2 බැංක් ඔෆ් සිලෝන් කිව්ව ගමන් අපි 50 වගේ ඉන්නේ. එතකොට දාපු ගමන් බ්‍රෑන්ඩඩ් බැංක් කියලා ගිය ගමන් මාකට් එකට අපි කම්පීට් කරනකොට අපිට එතෙන්දී අපහසුතාවයක් එනවා. එයා බ්‍රෑන්ඩ් කරගෙන යන ප්‍රොඩක්ට් එකකට අපිට මේ කම්පීට් කරන්න බැරි නිසා. ත්‍රෙට් එකට වඩා ඒක ටිකක් රිලෙවන්ට් වෙනවා වීක්නස් එකක් හැටියට. මොකද අභ්‍යන්තර සාධකයක්. මොකද ඒක බාහිරින් එන සාධකයක් නෙවෙයි බ්‍රෑන්ඩ් එක. අභ්‍යන්තරික හදාගත්ත එකක් තමයි බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ ඔයාලට දැන් ස්ලිම් නිල්සන් එකෙන් බ්‍රෑන්ඩ් එක 1 2 කියලා දෙන්නේ මේ ඡන්ද වලින් දෙන එකක් නෙවෙයිනේ. ඡන්ද වලින් නෙවෙයි මොන හරි යම්කිසි සාධක ටිකක් හින්දා යාගේ නෙට්වර්ක් එක, ඇසෙට් බේස් එක, බ්‍රාන්ච් නෙට්වර්ක් එක, ගවර්න්මන්ට් ස්ටැබිලිටි, ගවර්න්මන්ට් බැකින් එක, ස්ටැබිලිටි එක, එතකොට ඒ ප්‍රොඩක්ට් ලෙවල් එක, කස්ටමර් මොනවද නම්බර් ඔෆ් කස්ටමර්ස්ලා ඒව අනුව හැදිච්ච එකක් හින්දා තමයි බැංක් ඔෆ් සිලෝන් බ්‍රෑන්ඩ් එක අවුරුදු කාල සීමාව අවුරුදු 70ක් 80ක් තිස්සේ පැවැත්ම ඒ අනුව තමයි බ්‍රෑන්ඩ් එකට වැලියු එකක් එන්නේ. ඒක අභ්‍යන්තරිකව හදාගත්ත දෙයක්. එළිය යම් කොටසක් තියෙනවා නමුත් මේ බ්‍රෑන්ඩ් එක ඡන්ද වලින්ම හදන්නේ බැරි හින්දා ඒක අභ්‍යන්තරිකව හදපු දෙයක්. එතකොට threat opportunities කියන ගොඩක් වෙලාවට එළියෙන් බාහිර පරිසරයෙන් එනවට තමයි threat opportunities කියන්නේ. අභ්‍යන්තරික වෙනවා තමයි S&W කියලා අපි ඉගෙන ගන්න. ඒ නිසා ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් එක කියන එක වැටෙනවා ශක්තියක් හෝ දුර්වලතාවයක් හැටියට. ආරුණ පැහැදිලිද ඒක? ඔව් සර් පැහැදිලි. හරි. එහෙමනම් අපි යමු opportunities පැත්තට. මොනවද අපි හඳුනා ගන්න opportunities? සම්පත් බැංකුව අපි තරඟකාරී තත්ත්වයකට යන්න පටන් ගන්නවා. බැංක් ඔෆ් සිලෝන් එකත් එක්ක අපි හිතමු අපි මොනවා හරි ප්‍රොඩක්ට් එකක් අපි මොනවා හරි සේවාවක්
පාරිභෝගිකයන්ට ලබා දීමට සූදානම් වෙන අවස්ථාවක්. එතකොට මේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක අනුව තීරණය වෙනවා අපේ ඔපචුනිටි එක. මොනවද සාමාන්‍යයෙන් ඔපචුනිටිස් කියලා අපි දකින්නේ. ඒක අපි දෙගොල්ලටම කොමන් වෙන්න පුළුවන්. පැන්ඩමික් සිටුවේෂන් එක පැන්ඩමික් සිටුවේෂන් එක සමහරට අපිට ඔපචුනිටි එකක් හැටියට දකින්නට පුළුවන්. මොකද සමහර කට්ටිය ඒක ත්‍රෙට් එකක් හැටියට දැක්කට ඒ ත්‍රෙට් එක ඇතුළේ තිබ්බ ඔපචුනිටි එකක් හැටියට අපි ඒක මේ හිතා ගන්න පුළුවන්. මොකද අපි ගාව තියෙන සුපීරියර් ටෙක්නොලොජි වගේ දේවල් නිසා ඒ ප්ලැට්ෆෝම් එක තියෙන නිසා අපිට කස්ටමර් ටු කස්ටමර් එළිය යන්න බැරි වුණාට පැන්ඩමික් එකේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල right ඔටෝමේටඩ් පැත්තකින් අපිට කස්ටමර් රීච් කරන්න පුළුවන්. ඒතර ඒක සමහරට අපිට තියෙන ඔපචුනිටි එකක් බැංක් ඔෆ් සිලෝන් එකට නැති. හොඳ පොයින්ට් එකක්. තාම මොනවද? BOC ලට ඕවර්සීස් බ්‍රාන්චස් තියෙන එකද? ඒක අපිට සම්පත් එකට ඔපචුනිටි එකක් වෙන්නේ කොහොමද? අපි දැන් ට්‍රෙඩ් එකක් නේද? ට්‍රෙඩ් එකක් එතකොට. ඒ කියන්නේ ඒක ඇත්තටම වෙන්නේ අපි හිතමු ප්‍රොඩක්ට් එකකට යනවා නම් favorable interest rates in the market. එතකොට yes චතුරිකා ඒක හරි. ඒක හොඳ පොයින්ට් එකක්. අරුණගේ පොයින්ට් එකට අපි දෙවෙනු වෙමු. මදුරිකාගේ පොයින්ට් එක තියෙනවා interest rates අන්න හරි. මෙතන මේ හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ දැන් අපේ වෙළඳපළ පොලි අනුපාත මේ දවස්වල ටිකක් අඩුයි. වෙළඳපළ පොලි අනුපාත අඩු වෙනකොට මොකද වෙන්නේ? වෙළඳපොළ පොලි අනුපාත අඩු වෙනකොට අපිට පාරිභෝගිකයන් ණය ලබා ගැනීමේ හැකියාව වැඩි. ප්‍රවණතාව වැඩි. ඒක බැංක් ඔෆ් සිලෝන් එකටත් පොඩි අපිටත් පොඩි. ප්‍රශ්නයක් නෑ. ඒක ඔපචුනිටි එකක්. කවුද ඒක ඉස්සෙල්ලා කැප්චර් කරන්න කියන එක මත තමයි ඒකේ වාසි හෝ අවාසි තීරණය වෙන්නේ. හොඳ පොයින්ට් එකක්. ඒතර වෙළඳපොළ අඩු පොලි අනුපාතක තිබීම. උදාහරණයකට අපි හිතමු අපි නිවාස ණය වලට යන්න පටන් ගන්නවා කියලා. ඒක තවත් ඔපචුනිටි එකක්. මොකද මේ රජයේ ණයකතිරි ගෙනාව නිවාස ලබා දීම සඳහා වැඩිපුර ප්‍රවණතාවයක් ඇති කරා. ඒ කියන්නේ පුළුවන් තරම් නිවාස ණය, ඒ කියන්නේ අඩු රේට් එකකට නිවාසය ලබා දෙනවා. ඒතර ඒ වගේ ප්‍රොඩක්ට් එක අනුවත් අපිට ඔපචුනිටි එක හැදෙනවා. හොඳ පොයින්ට් එකක් මధుරිකාව ඔයාගේ. තව වෙන මොනවද තියෙන්නේ? අපි දෙකක් හඳුරගත්තා. තව මොන හරි එකක් තියෙනවද බලන්න? සමහර කස්ටමර්ස්ලා අර කැමතිනේ ප්‍රයිවට් බැංක් එකකට අර ගවර්න්මන්ට් යාල්පන ගියේ කියන අදහස ඉන්න අය. ඔව්. එතකොට මොකක්ද එතනදී අපිට කියන්නේ හුඟක් වෙලාවට තියෙනවා පාරිභෝගිකයන් අර ඒගොල්ලෝ කැමති මොන වගේ නිකන් ඉතා කාර්යශීලී කාර්යශූර එහෙම නැත්නම් ක්ෂණික හරි එතකොට අර අපි වේටින් නැති නේ ඒ කියන්නේ ඒ වගේ සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයන් සැදී පැහැදී ඉන්නවා. නැත්නම් එහෙම පාරිභෝගික කාණ්ඩයක් බිහි වෙලා ඉන්නවා. ඒක අපිට ඔපචුනිටි එක. හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ දැන් අපි දැන් සාමාන්‍ය මීට අවුරුදු 10කට 15කට ගත්තට වඩා අපි දැන් කියුව එකක ඉන්න අකමැති. අපි පාකින් අපිට කැමති. අපි ඔන්ලයින් වලට ටිකක් කැමති. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට එක බැංකුවකින් වැඩ 3-4ම කරගන්න අපි කැමති. එතකොට ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, එහෙම නැත්නම් මයිනස් සේවිංස් අනම්මනම් ඒ ඔක්කොම ටික අපිට ඔන්ලයින් කරන්න කැමති. එතකොට පාරිභෝගිකයෝගේ අපි ටේස්ට් එක චේන්ජ් වෙලා, ඩිෆරන්ස් වෙලා, ප්‍රෙෆරන්ස් වෙනස් වෙච්ච පාරිභෝගික කාණ්ඩයක් සිටීම අපිට ඔපචුනිටි එක. සමහර බැංක් ඔෆ් සිලෝන් එකත් අපිට ඒක නිසාම තමයි ඔයගොල්ලන්ට දකින්න ඇති. මෑත කාලීනව දැන් youth account එකකට ඒගොල්ලෝ පටන් ගත්තා. හරි නැත්නම් ඇයි ඒගොල්ලෝ ඇත්තට මේ වගේ තැනකට ඒගොල්ලෝ බෑන් කරලා තිබුණේ නැහැ නේ. නමුත් දැන් youth පැත්තට ඒගොල්ලෝ දකිනවා ලංකාවේ youth population එක ගොඩක් බැංකින් වලට නැඹුරු කර ගැනීම හැකියාවක්. right නමුත් අනිත් private banks එතනට යනකොට ඒ වගේම අරගොල්ලෝ අලුතෙන් ඔය TV shows වල ඉන්න නළුවන් එහෙම නැත්නම් නිලියන් අරගෙන actors ලා අරගෙන මොකද කරන්නේ? ඒගොල්ලෝ වෙනම එකක් හදලා බලනවා right youth එකට අපි ගාව solution එකක් තියෙනවා. අනුහස්නේ රයිට් ඒ අරගෙන මොකද කරන්නේ ඒ බ්‍රෑන්ඩ් එක යූස් කරලා ඒගොල්ලෝ ගියා ඒ මාකට් එකට හේතුව ඒගොල්ලෝ දකින්නවා රයිට් මේක අපි නොකර හිටියොත් අපිට ලොකු ප්‍රමාණයක් පාරිභෝගිකයන් නැති වෙන්න පුළුවන් රයිට් ඒකට මම මේ කියන්නේ පොඩක් අවුට්සයිඩ් පොයින්ට් එකක් ඒතර ඒ වගේ දෙයක් එතනදී පැහැදිලි කරගන්නට සිද්ධ වුණා රයිට් ඒ කියන්නේ ඒ එහෙම හැදිච්ච පාරිභෝගික කාණ්ඩයක් සිටීමම සම්පත් වගේ බැංකුවකට ඔපචුනිටි එකක් මොකද ඒගොල්ලෝ ඩිජිටල් ප්ලැට්ෆෝම් වල යන්නේ enhanced customer service එකක් තියෙනවා. එතකොට automated banking වගේ තියෙනවා. online එහෙම නැත්නම් e-platforms වල service එකක් දෙන්න පුළුවන්. value added product ගොඩක් ඒගොල්ලෝ ගාව තියෙනවා. attractive products ගොඩක් තියෙනවා. එතකොට ඒකට හැදිච්ච customer base එකක් සිටීම කියන එක අපිට අවස්ථාවක් කියලා සලකන්නට පුළුවන්. හොඳයි. අපි ගත්තොත් තර්ජන මොනවද තර්ජන හැටි දකින්න. ඕම් අදුෂිකා lack of documentation for products කියන එකත් අපිට ගන්න පුළුවන්. government funding මොකක්ද අපිට working capital. ඒවත් ඇත්තටම yes අපිට මේ opportunities හැටියට ගන්න පුළුවන් කීපයක්. right දැන් අපි ගියොත් යමු වුණොත් තර්ජන පැත්තට. මොනවද තර්ජන? ගවර්න්මන්ට් එකේ විශ්වාසය වැඩි නේ කස්ටමර්ස් ලාගේ. ඔව් එතකොට ඒක අපිට නිකන් ඇත්තටම ඒක ගොඩක් වෙලාවට අර weakness පැත්තට දාගන්න පුළුවන්.
කියන්නේ ස්ටැබිලිටි එක, ට්‍රස්ට් එක, ගවර්න්මන්ට් බැංක් එකක් කියන එක ගොඩක් වෙලාවට ඒක අභ්‍යන්තරික වගේ ආපු දෙයක් කියලා හිතුවොත් බාහිර වෙන දෙයක් තමයි තර්ජන කියන්නේ. මොකද බාහිර වෙන දේවක් අපිට මේ වෙලාවේ දකින්න හම්බෙන්නේ. ඇත්තටම මේක තර්ජනයක් බැංකු දෙකටම වෙන්න පුළුවන්. මොනවද තර්ජන? පැන්ඩමික් එක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. රයිට්? ඒ කියන්නේ දැන් පැන්ඩමික් එක අවස්ථාවක් හැටියටත් වෙනවා. තර්ජනයක් හැටියටත් වෙනවා. පැන්ඩමික් එකේ හින්දා මොකද වෙන්නේ? මොරටෝරියම් දෙන්න උනා, කස්ටමර්ස්ලාට බිස්නස් කරගන්න බැරි වුණා. ඒතකොට කස්ටමර්ස්ලාගේ බිස්නස් එහෙම නැත්නම් අඩපණ වුණා. එතකොට ණය ගෙවීම කරන හැකි තත්යකටපත් වුණා. ඒ වගේ දේවලුත් එතන තිබුණා. ඒ තර්ජන. තා මොනවද? ඕනිපුන කස්ටමර් ඇටිටියුඩ් කියලා කියනවා. මොකක්ද එතනදි මීන් කරන්නේ? නිපුණ තවචට පැහැදිලි කරොත් අපිට මොනවද කස්ටමර්ස් ඇටිටියුඩ් කියලා මීන් කරන්නේ? ඒක තර්ජනයක් වෙන්නේ ඇයි? අදහස් කරපෙත් කියන්නේ අපි එතකොට ෆයින් ටියුන් කරලා ගමු. මොකක් හරි තියෙනවද නිපුණී එකට පොයින්ට් එකක්? lot of loans for low interest rate canvassed through government banks by CBSL අන්න. එතකොට ඒක තර්ජනයක්. ඔන්න හොඳ පොයින්ට් එකක් මදුෂිකාගෙන් ආවා. ඒ කියන්නේ දැන් අපිට තර්ජනයක් තමයි ගොඩක් වෙලාවට පාරිභෝගිකයන්ට අඩු පොලි අනුපාත වලට ණය රජයේ බැංකු හරහා ලබා දීමේ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ දැන් රජයේ ප්‍රතිපත්තියක් දැන් අපි තුමු රජයේ නිවාසනය ලබා දීමේදී වගේ වෙලාවක පෙන්ෂන් ලෝන් වගේ ලබා දීම වෙලාවක එතකොට රජයේ ප්‍රතිපත්තියක්ම තියෙනවා ඒවා රජයේ බැංකු වලට දෙන්න. නැත්නම් අඩු පොලි අනුපාත වලට දෙන්න. රයිට්? ඒතකොට ඒක පෞද්ගලික බැංකුවක් හැටියට අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ත්‍රෙට් එකක්. මොකද ඒක රජයේ ප්‍රතිපත්ති. දැන් ඒක අභ්‍යන්තරිකව අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. හරි? එතකොට ඉස්ලාමික් බැංකින් නෑ සාධාරි පොයින්ට් එකක් කියනවා සමහර වෙලාවට අපි දැන් ප්‍රොඩක්ට් එක නැද්ද මොකද්ද කියන එක පැත්තක තිබ්බොත් ඉස්ලාමික් බැංකින් වගේ දේවල් කරනවා බැංක් ඔෆ් සිලෝන්. ඒතර ඒක ඇත්තටම අපිට ගොඩක් වෙලාවට අපිට ත්‍රෙට් එකකට වඩා මොකද ඒක බැංකුව ඇතුලෙන් කරන එකක් නේ උදාරි. ඒක අපිට අර කලිනුත් කතා කරා වගේ ඒක වීක්නස් එකක් වෙනවා අපිට. ඒතර අපිට මේ ප්‍රොඩක්ට් එක නැති එක අපේ වීක්නස් එකක්. රයිට්? නමුත් පාරිභෝගිකයන්ගේ ප්‍රවණතාවයන් වෙනස් වෙනවා හරි පාරිභෝගිකයන්ගේ කැමැත්ත වෙනස් වීම පාරිභෝගිකයන්ට අඩු පොලි අනුපාත වලට රජයෙන් යම් කිසි ආකාරයකට ફોකස් කරලා මේවා කිරීම ඔන්න ඒක බාහිර පරිසරයේ වෙන එකක්. ඒතකොට ත්‍රෙට් එක හැටියට ගණන් ගන්න වෙන්නේ ඒක. රයිට්? නැතු අපි ගාව ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් නැහැ කියන එක ත්‍රෙට් එකක් හැටියට එනවට වඩා ඒක ගොඩක් වෙලාට වීක්නස් එකක් හරි ස්ට්‍රෙන්ත් එකක් හැටියට තමයි දාගන්න වෙන්නේ. තාම මොනවද අපිට තියෙන්නේ ත්‍රෙට්ස්? ෆොරින් මාකට් එකේ වැඩ කරද්දී මේ දවස්වල මේ ඩොලර් නැති ප්‍රශ්නේ. ඔව්. එතකොට අර අරුණ කිව්ව පොයින්ට් එකත් ඒකට සම්බන්ධ වෙනවා. මොකද අපි බැංක් ඔෆ් සිලෝන් වගේ එකක් ගත්තොත් ඒගොල්ලන්ට ෆොරින් බ්‍රාන්චස් තියෙනවා. ශාඛා තියෙන නිසා සමහර වෙලාවට සම්පත්තිකට වඩා අර ඔය කියන රෙමිටන්සස් ගෙන්න ගන්න. එහෙම නැත්නම් ඩොලර්ස් ඒගොල්ලෝ ගාව තියාගන්න. එහෙම නැත්නම් ඩොලර්ස් පැත්තෙන් ස්ටැබිලිටි එකක් ඒගොල්ලන්ට තියාගන්න. ඒතර එහෙම තත්ත්වයක් අපිට තියෙනවා. එතකොට ජෙනරලි බැංකින් වලට අපිට ත්‍රෙට් එකක් වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ තියෙන පැන්ඩමික් සිටුේෂන් එකක් හින්දා ෆොරෙන් එක්ස්චේන්ජ් රටට ගලායීමේ අඩුවක් වීම නිසා ඩොලර් එක වැඩි වීම, එතකොට ඉදිරියේ ඩොලර් වලට අපිට පේ කරන්න තියෙන ඩොලර්ස් නැතිවීම ඒකක් අපිට ත්‍රෙට් එකක් හැටියට දකින්නට පුළුවන්. ඔය තියෙන ඉන්ෆ්ලේෂන් රේට් සාක්ෂණ යස් මధుරිකා. ෆොරින් කරන්සි වල ඉෂුව එකක් අපිට මෙතන තියෙනවා කියන එක බලපාන්නට පුළුවන්. ඒතර පැහැදිලිවම දැන් අපි මේ සාකච්ඡා කරේ ශක්තිය දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන එක මම මේ පැහැදිලි කරා. ඒතර මේකදී අපි කරේ ෂොට් එකක් අරගෙන ඒක මම කිව්වත් අනිපුද්ගලයන්ට දාන්න පුළුවන්. ආයතනයකට පුළුවන්. වෙළඳ නැත්නම් ව්‍යාපාරිකයට පුළුවන්. ඒතකොට මේකදී වටිනාකම තියෙන්නේ අපි යම් ආකාරයකට පුද්ගලයෝ හෝ ආයතන හෝ ව්‍යාපාර සංසන්දනය කිරීම සඳහා අපි මේක පාවිච්චි කිරීමක් කරනවා. එතකොට මේක පාවිච්චි කිරීමක් කරනකොට මෙතනදී අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් එතකොට ඒකේ ගන්නා තීරණ මත මෙතන ෂොට් එකේ තියෙන අවුට්කම් එක මත අපේ උපාය මාර්ගික තීරණ ස්ට්‍රැටජිස් තවදුරටත් වර්ධනය කරලා මේ ඉදිරියට යෑමක් කරන්න පුළුවන්. ඒක තමයි මේ අදහස උනේ.
දැන් අපි සම්පත් එකයි බැංක් හවුස් ලෝන් එකයි අරගෙන සංසන්දනය කරලා අපි බැලුවා සම්පත් එක හැටියට මම ප්‍රොඩක්ට් එකක් සේවාවක් යම් කිසි පාරිභෝගික කාණ්ඩයක් අරබයා දෙයක් ඉදිරිපත් කරනවා නම් මගේ ශක්තිය මොනවද මගේ දුර්වලතා මොනවද මට තියෙන අවස්ථා මොනවද මට තියෙන තර්ජන මොනවද කියලා හඳුනාගත්තා. ඊළඟට මම මොකද කරන්නේ? මගේ තියෙන ශක්තියින් පාවිච්චි කරලා අර කියන තර්ජන අවම කරන්නත්, මගේ තියෙන ශක්තියින් පාවිච්චි කරලා ආ තියෙන අවස්ථා වැඩි දියුණු කරගන්නත්, මගේ තියෙන ශක්තියින් පාවිච්චි කරලා අර කියන දුර්වලතා අඩු කරගන්නත් මම උත්සාහ කරනවා. එක. දෙක තමයි මට තිබෙන opportunities පාවිච්චි කරලා මම කොහොමද මගේ ශක්තියින් තවදුරටත් වර්ධනය කරන්නේ? ඒ opportunities පාවිච්චි කරලා මම කොහොමද මගේ තර්ජන තවදුරටත් අවම කරන්නේ? ඒ opportunities පාවිච්චි කරලා මම කොහොමද තවදුරටත් දුර්වලතා කළමනාකරණය කරගන්න කියලා තවත් ස්ට්‍රැටජි සෙට් එකක් හදන්න පුළුවන්. ඒක ඕක තමයි අපි මූලික වශයෙන්ම මේ SWOT එක හරහා ක්‍රියාත්මක කරලා ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. right. එතකොට දැන් ඕකේ තව මම රීකැප් එකක් එහෙම නැත්නම් සමරි එකක් හැටියට කිව්වොත් විභාගෙදී අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මුලින්ම SWOT ඇනලිසිස් එකක් එහෙම නැත්නම් ශාදුවත විශ්ලේෂණය යනුවෙන් ඔබ හඳුනාගන්නේ කුමක්ද? ඒකේ ටීම් විස්තර කරන්න. මූලික අංග පැහැදිලි කරන්න. එය සාමාන්‍ය ව්‍යාපාරික තීරණ සඳහා වැදගත් වන්නේ කෙසේද? එහෙම නැත්නම් මොනවා හරි අවස්ථාවක් දීලා. ඒ කියන්නේ මේ දැන් අපි බැංකු දෙකක් වෙන්න පුළුවන්, රජයේ පාසලක් සහ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාර දෙකක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් දීලා ඒ සඳහා ශාදුවත විශ්ලේෂණයක් කෙටියෙන් සකස් කරන්න. ඔන්න ඔය ආකාරයේ ප්‍රශ්න 4ක් හෝ 5ක් අපෙන් අහන්නට පුළුවන්. දැන් බලන්න ඒකට ඔයගොල්ලෝ සූදානම්ද? ඒකේ මොනවා හරි ඔය ආකාරයේ ප්‍රශ්නයක් ආවොත් ගැටලුවක් වෙන අවස්ථාවක් තියෙයිද කියන එක ආපහු මගින් අහන්න. එහෙම වුණොත් තව තියෙනවා නම් ඒක පැහැදිලි කරගෙන අපි ඉදිරියට යමු. මොකුත් ගැටලු ප්‍රශ්න තියෙනවද? right. එහෙමනම් වගේ ප්‍රශ්නයක් ආවොත් මම හිතනවා අපිට ඒක මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. හරි. මම දැන් ඊළඟ එකට යන්නට කලින් මෙන්න මෙහෙම දෙයක්. මොකද සමහරවිට මේ වගේ ඒවා විභාගෙදී අපි අහන්න පුළුවන් නිසා දැන් මෑතකදී මහ බැංකුව මගින් යම් ආකාරයක මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාරණා කීපයක් යෝජනා කරා. ඒ තමයි පොලි අනුපාත. අපි කියන විදිහට පොලි අනුපාත කීපයක් ඉහළ නැංවීමක් සිද්ධ කරා. අපි කියනවා SRR එක වැඩි කරා, එහෙම නැත්නම් ඩිපොසිට් රේට් එක වැඩි කරා, ලෙන්ඩින් රේට් එක වැඩි කරා, රයිට්? ඒ ගැන ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් තියෙනවද? ඇයි සෙන්ට්‍රල් බැංක් එක එහෙම කරේ? මොකක්ද ඒකේ තියෙන ප්‍රයෝජනෙ? මොකද අන්න ඒ වගේ දේවල් සමහර වෙලාවට අපිට මොකද අර මෙයා මේ එක ප්‍රශ්නයක් නැතදී අර රෙමිටන්සස් මේ ෆොරින් කරන්සි ආපු නිසාම තමයි මට කියන්න හිතුනේ. මොකද්ද දැනට සෙන්ට්‍රල් බැංක් එක එහෙම කරන්න හේතුව? ඒකේ ප්‍රයෝජනය මොකක්ද? අපිට දැනට තියෙන මොනවා හරි කාලීනව තියෙන මොනවා හරි ගැටලුවක් ඔයගොල්ලෝ දැන් ඩොලර් ප්‍රශ්නයක් අපි තියෙනවා හැම බැංකුවකම. ඒක විසඳ ගන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? අන්න ඒ වගේ එකට මොනවද ඔයගොල්ලන්ගේ දරන අදහස්? පොඩ්ඩක් මට කියන්න. මොකද ඒ වගේ ඒවා තමයි කාලීන ප්‍රශ්න හැටියට අපිට එන්න පුළුවන්. ඔයාලා හිතන විදිහට ඇයි සෙන්ට්‍රල් බැංක් එක එහෙම කරන්නේ නැත්තේ? යෝජනා කරන්න බෑ අපි ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරන්න. හොඳ පොයින්ට් එකක් ප්‍රසාද්. ආර්ථිකය තුළ තියෙන මුදල් සැපයීම අඩු කරන්න. ආර්ථිකය තුළ තියෙන මුදල් සැපයීම අඩු කරන්න. very good. මුවන් හරියටම හරි. තාම මොනවද ඔයගොල්ලන්ට හිතෙන්නේ? හොඳ පොයින්ට්ස් දෙකක් ඇත්තටම කිව්වා ඔයගොල්ලෝ. විදේශ විනිමය පාලනය කරගන්න.
විදේශ විනිමය පාලනය කර ගැනීම යම් තාක් දුරට ඔව් මොකද ෆොරින් එක්ස්චේන්ජ් අපිට අඩුයි අපි ඒක යම් ප්‍රමාණයකට කන්ට්‍රෝල් කරගන්න අපි try එකක් දෙන්න බලනවා මෙතන උද්දමනය පාලනය මොකද ලහිරු උද්දමනය පාලනය ඔව් ඉන්ෆ්ලේෂන් එක yes හාන්සිකා කියන ඇසෙට් බබල්ස් වගේ දේවල් ඇති වෙන එක නවත්තන්න තවත් හොඳ පොයින්ට් එකක් right ඇත්තටම හොඳයි ඔයගොල්ලෝ සෑහෙන දැනුමක් වෙලා ඉන්නවා ඉගෙන මම චුට්ටක් ඒක ඉන්ට්‍රොඩියුස් කරලා කියන්න මොකද සමහරවිට මේ වගේ ප්‍රශ්න අපෙන් අහන්නට පුළුවන් නිසා දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් රජයක මහ බැංකුව එහෙම නැත්නම් මුදල් මණ්ඩලයේ සතු කාර්යභාරයන් දෙකක් තමයි රටේ ආර්ථිකය කළමනාකරණය කරනවා. ඒතර ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපි කියනවා රාජ්‍ය බදු ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය. අපි කියන ෆිස්කල් පොලිසි එකයි මොනිටරි පොලිසි එකයි කියලා. ඒතර ඔයගොල්ලන්ට මතක නම් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒගොල්ලෝ මුලින්ම කරේ ඕනම පොලිසි එක ප්‍රතිපත්තියක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තියෙනවා එක්ස්පැන්ෂනරි කියලා එකක් තියෙනවා. අනිත් එක කන්ට්‍රැක්ෂන් කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ වර්ධනය කිරීමක් කරනවා නැත්නම් අපගමනය. එහෙම නැත්නම් අපි කන්ට්‍රෝල් කිරීමක් කරනවා. දැන් එතකොට බදු ප්‍රතිපත්තිය මේගොල්ලෝ කරේ ආපු ගමන්ම ලිහිල් කිරීමක්. ඒ කියන්නේ කන්ට්‍රැක්ෂන් පොලිසි එක නෙවෙයි රිලැක්සේෂන් එකකට අපි ගියා. හරිද? රිලැක්සේෂන් එකට ගියාම කලින්ම ආණ්ඩුවේ තිබුණේ ගොඩාක් බදු ගහලා ඉන්කම් එක ගත්ත රජයේ ආදායම හැටියට බදු ආදායම. මේගොල්ලෝ කරේ ඒක රිලැක්ස් කරලා ඒ මුදල් පාරිභෝගිකය අතට මෙහෙම නැත්නම් ව්‍යාපාරිකය අතර තියලා මුදල් එහෙම නැත්නම් මේ money circulation වැඩිපුර කියන්නේ පැත්තකට යොමු කරා. ඒකට කිව්වා contraction එකක් නෙවෙයි expansion එකක්. කියන්නේ වැඩිපුර support එකක් දෙන්න මේක grow කරන්න එක පැත්තක්. ඊට පස්සේ මූල්‍ය ප්‍රතිපත්ති ගත්තත් ඕකෙත් expansionary තියෙනවා contraction කියලා එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ තාක් බැලුවොත් එක දිගටම මහ බැංකුව මොකද කරේ? පොලි අනුපාත අඩු කරගෙන ඉතාලම පහළම තලයකටම ගෙනල්ලා තිබුණා. එතනදී ඇත්තටම වුණා මොකද්ද? වෙළඳපොළ තුල money circulation උපරිම තලයේ මුදල් ප්‍රමාණයක් වෙළඳපොළ තුල ගැවසෙන්නට පටන් ගත්තා. ඒතකොට මේ ක්‍රම දෙකෙන්ම කරේ ආර්ථිකය දුවවන්න, grow කරන්න පහසුකම් සලසලා දීප එක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තිබුණේ. එතකොට දැන් මෑතකදී අපි ගත්තොත් මේ මෑතකදී කරපු සිද්ධාමය තුලින් අපි අතර මේක කරන්න තවත් හේතු කීපයක් තිබ්බා. ඔයගොල්ලෝ දැක්කොත් සාමාන්‍යයෙන් වෙන්නේ ඕනම අවස්ථාවක අපි දන්නවා පොලි අනුපාත තියෙනවා. ඒ පොලි අනුපාත අපි කියනවා real interest rate, nominal interest rate, inflation කියලා තුනක් තියෙනවා. ඇත්තටම වෙන්නේ real එකයි inflation එකයි එකතු වුනහම nominal එක හැදෙනවා. නමුත් අද වෙනකොට ඔයගොල්ලෝ දකි ඇත්තම inflation rate එක වැඩි interest rate එකටත් වඩා. නිකන් අමුතු තත්යකට ලංකාවපත් වුණා. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක 6යි ඇවරේජ් ඉන්ට්‍රස්ට් රේට්ස් 4යි. හරිනම් ඒක අනිත් පැත්තට යන්න ඕනේ. මේ දෙක එකතු වෙන්නේ අතන හැදෙන්නේ. දැන් ඇත්තටම මේක නිකන් නොමිනල් රේට් එක නෙගටිව් වගේ තත්යකට ආවා. එක. දෙක තමයි රජයේ අපි ගත්තොත් රුපියල් වල පොලි අනුපාතයි ඩොලර් වල පොලි අනුපාතයි ගත්තොත් සාමාන්‍යයෙන් තියෙන්නේ ඩොලර් වලට වඩා රුපියල් වල පොලි අනුපාත වැඩි වෙන්න ඕනේ. නමුත් දැන් ඩොලර් රේට් එක 6ක් 7ක් වගේ ඒකේ පොලි අනුපාතය යනකොට රුපියල් වල පොලි අනුපාත 4.5කට යන්න ගත්තා. එතනත් අපි දැක්කා ඇනෝමලි එකක්. ඇත්තටම දැන් ඩොලර් පොලි අනුපාත ඉහළට යන්න පටන් ගත්තේ එකම හේතුව එකක් තමයි රජයේ අපි සවරින් කියලා කියන රජයේ රේටින් එක. එතකොට රජයේ බැඳුම් කරවල රේටින් එක ඒ කියන්නේ C අකුරු තුනකට C ට්‍රිපල් C තිය අතරපත් වුණා. ඒ පත් වෙනකොට මොකද උනේ? අපේ ආයෝජකයෝ රට දිහා බලලා රයිට් අපිට රිස්ක් ප්‍රීමියම් එක වැඩිපුර ඕනේ. අපේ බොන්ඩ්ස් වලට. දැන් අපි ඔයගොල්ලන්ගේ බොන්ඩ්ස් වල ආයෝජනය කරනවා නම් අපිට වැඩිපුර රිස්ක් ප්‍රීමියම් එකක් ඕනේ. ඒක නිසා තමයි ඩොලර් රේට් එක ඒ කියන්නේ අපි 3 4 5 6 ලෙවල් එකට ආවොත් ඩොලර් සිංගයි ඩොලර්ස් ගෙන්නනවා නම් වැඩි ප්‍රීමියම් එකක් ගෙවන්න ඕනේ. ඔන්න ඔය වගේ අපි තත්ත්වයක තියෙනකොට තමයි දැන් මොකද මේ රජය කරේ? මේගොල්ලෝ මුදල් සංසරණය වීම අඩු කිරීම සඳහා කරපු ක්‍රමවේදයක් තමයි මේ පොලි අනුපාත ඉහළ දැමීම. මුලින්ම රිසර්ව් රේෂියෝ එක 2 ඉඳන් 4 කරාම මොකද වෙන්නේ? වැඩිපුර ප්‍රමාණයක් මහ බැංකුව තුල සංචිත හැටියට තබාගත යුතු වෙනවා. එක. ඒ වගේම තමයි මහ බැංකුව විසින් බැංකුව වලට ලබා දෙන පොලි අන්ත කියන්නේ අපිට හිතුනොත් අපේ ඩිපොසිට් එකක් මහ බැංකුව තුල තියෙනවා නම් ඒකේ පොලියක් ඩිපොසිට් රේට් එකත් වැඩි කරා. ඒ වගේම තමයි යම් කිසි අවස්ථාවක මහ බැංකුවේ මුදල් ආපසු ගන්න ගියාම ණයකට ඒකේ පොලියක් වැඩි කරා. එතකොට මොකද කරේ? අපේ බැංකුව වල තියෙන
මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ කරන්න පටන් ගත්තේ. ඒකෙදි ඇත්තටම ඇසෙට් බබල්ස් පැත්ත, ඉන්ෆ්ලේෂන් පැත්ත, මනි සර්කියුලේෂන් ඒ ටික ඔක්කොම කන්ට්‍රෝල් කරන ආකාරයේ ක්‍රමවේදයකට මේගොල්ලෝ මේ යන්න පටන් ගත්තා. මේකට එතකොට හේතු සාධක කීපයක් ඒගොල්ලෝ එකක් තමයි අපි දැන් මුදල් print කරන්න ගත්තනේ මේ රජය. කියන්නේ ඇත්තටම මේගොල්ලන්ට මුදල් මේ වෙනකොට මොකද කරේ? treasury bonds රජයෙන් issue කරන ඒ treasury bond ටික central bank එකගෙන ඒකට හා සමානුපාතිකව රුපියල් print කරගෙන ගියා. දැන් ඕක print කරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? වෙළඳපොළ තුල වැඩිපුර ප්‍රමාණයක් මුදල් තියෙනවා නම් imports වලින් අපිට බඩු ටිකකුත් අඩු වෙනනම් එන්නේ එතන තියෙන demand එක වැඩි වෙනවා. දැන් වැඩිපුර ප්‍රමාණයක් මුදල් ගෙවන්න පටන් ගන්න ඕනේ මොන හරි භාණ්ඩ මිලදී ගන්න. භාණ්ඩ හිඟ වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් asset bubble එකක් තමයි vehicles මේ දවස්වල. ඒක නවත්තපු නිසා දැන් අපි හිතමු මිලියන 2 තිබ්බ වාහනේ මිලියන 4කට යනවා. ඇත්තට මේකේ වටිනාකමක් එච්චර නැහැ නේ. unnecessary demand එකක් එතන හැදෙනවා. අපි ගාව තියෙන රුපියල් අරන් ගිහලා මිලියන 4ක් දීලා වාහනේ ගන්න. හැබැයි ඇත්තට වටිනාකමක් මිලියන 4ක් එකේ නැහැ. එක එක ටැක්ස් වලින් එක එක නැත්නම් ද්‍රව්‍ය නැත්නම් කොමොඩිටි හිඟ තත්ත්වේ නිසා ඇති වෙච්ච විකෘති තත්ත්වයක්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම වාහන අරගෙන ගිහලා හදිස්සි හරි වාහන ඉම්පෝට් කරන්න ගත්තාට පස්සේ මොකද වෙන්නේ? මේක ඔක්කොම ක්‍රෑෂ් වෙන්න පටන් ගන්නවා. එතකොට මිලියන 4ක වටිනා වාහනේ 2.5කට බහිනවා. අර මිලියන 1.5ක ණයක් අපි අරගෙන කරන්න මම එතන මේ ලූසින් එන්ඩ් එකට පටන් ගන්න. ඒක තමයි ඇසෙට් බබල් කියලා කිව්වේ. ඒ වගේ දැන් මේ කියන ක්‍රියාදාමය හරහා අර සල්ලි print කරලා මාකට් එකට දාපු ඒ සල්ලි වැඩිපුර තියෙන ගත්තොත් ඩිමාන්ඩ් එක වැඩි ඉහළට ගිහිල්ලා මිනිස්සුගේ ඉල්ලුම වැඩි වෙලා ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන්. අන්න ඒක කන්ට්‍රෝල් කරන වැඩිත් මේගොල්ලෝ කරන්න පටන් ගත්තා. අන්න ඒ වගේ කාර්යභාරයන් ටිකක් තමයි මේ ක්‍රමවේදය හරහා ක්‍රියාත්මක වුණේ. එතකොට ඔන්න ඕ වගේ එකක් අපි ජෙනරලි චුට්ටක් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. මොකද දැන් සමහරවිට දැන් හොඳ පොයින්ට්ස් එකක් ඔයගොල්ලෝ කිව්වා. ඔයගොල්ලෝ දැනුවත්. හැබැයි එකම දේ මේක තව චුට්ටක් කියවන්න. මේක ෆලෝ කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මහා බැංකුව මේක කරන්නේ? මේක මොන යටතේද? ඒක ෆිස්කල් පොලිසිද? ඒක මොනිටරි පොලිසිද? ඇයි මෙහෙම කරන්නේ? මේක නිසා කොහොමද මේ තත්ත්වය තවදුරටත් අඩු කරගන්නේ? ඔන්න ඒක පැත්ත. ඊළඟට අපිට තියෙන දෙවෙනි ප්‍රශ්නයක් මොකද්ද? අපිට තියෙනවා ඉම්පෝර්ට් සහ එක්ස්පෝර්ට් අතර ගැප් එකක් එනවා. ඇයි අපිට මේ දවස්වල ඩොලර්ස් එනවා අඩුයි. කොහොමද ඩොලර්ස් අපිට එන්න තිබ්බේ? සංචාරකයන්ගේ වියදම් වලින්, එහෙම නැත්නම් රෙමිටන්සස් වලින්, තේ රබර් වගේ ආපනයන වලින්, එහෙම නැත්නම් ගාමන්ට් වලින්. ඒතර ඔය කියන හතරෙන් තමයි මූලික වශයෙන්ම අපිට මුදල් ගලා යාමක් සිද්ධ වෙන්නේ. නමුත් සංචාරකයන් නැත්තරම නැති වුණා. ගාමන්ට්ස් වගේ දෙයක් දැන්ට යම් ප්‍රමාණයක් කරනවා. තේ රබර් වල අඩු වුණා. රෙමිටන්සස් වල දැන් මොකද වෙන්නේ? ඇත්තටම ඩොලර්ස් අපිට එන්නේ නැහැ. ඩොලර්ස් එන්නේ නැති වුණාම අපිට මොකද වෙන්නේ? ඩොලර් වල හිඟයක් ආවා. ඒ නිසා තමයි ඩොලර්ස් බ්ලැක් මාකට් එකේ දැන් ওই රේට්ස් වැඩි වෙලා යන්නේ. අපිට ඩොලර්ස් අවශ්‍යයි. ආයෝජක කියන්නේ ඉම්පෝර්ටර්ස්ලාගේ බිල් වත් අඩුම ගානේ ෆන් කරන්න. ඔයිල් ගෙන්න ගන්න ඕනේ, අත්‍යවශ්‍ය ආහාර ගෙන්න ගන්න ඕනේ. ඒක නිසා අපිට ඩොලර්ස් අවශ්‍යයි. ඒ කියන්නේ අපි එදා වේල කරන්නත් අපිට අවශ්‍යයි. ඒකටත් අපිට යම් කිසි හිඟයක් තියෙනවා. ඒතර ඒ වගේ දෙයකදී අපිට ඩොලර් එකට වැඩිපුර ප්‍රයිස් එකක් යන්න හේතුව දැන් අතේ තියෙන මුදල් ප්‍රමාණය රුපියල් වැඩි වෙනකොටත් වැඩිපුර අපි ඊයක් හරි දීලා ඩොලර් ගන්න යනවා එතනදී. ඒතකොට ඒකත් පොඩ්ඩක් අපි ෆොරින් එක්ස්චේන්ජ් අර කවුරු හරි හරියටම කිව්වා ඒ කන්ට්‍රෝල් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා මනි සර්කියුලේෂන් එක අඩු කරන්න. එක. දෙක තමයි අපි ඉම්පෝර්ට්ස් පුළුවන් තරම් කන්ට්‍රෝල් කරනවා. කන්ට්‍රෝල් කරාම ඒවට ගෙවන්න ඩොලර් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. තුන තමයි අපි පුළුවන් තරම් එක්ස්පෝර්ට්ස් පැත්ත ප්‍රොමෝට් කරලා ඒ මුදල් අපිට මෙහෙට ගලා යාමක් කරන්න හදන ඔන්න ඔක තමයි බැලන්ස් ඔෆ් පේමන්ට්. ඒ කියන්නේ ඉන්කම් එක එහෙම නැත්නම් ඩොලර් මෙහෙට ගෙන්න ගන්න අපි తాවකාලිකව කරන ක්‍රමවේදය. තව චුට්ටක් එහාට ගියාම දැන් ඊළඟට මහ බැංකුවට තියෙන ප්‍රශ්නේ රිසර්ව්ස්. දැන් අපි බිලියන 4ක 5ක තිබිලා 2.8ට වෙලා 2.5කට අඩු වෙලා ඒකෙත් මිලියන 300ක් විතර 400ක් විතර තියෙන්නේ රත්තරන් ගෝල්ඩ්. ඒතර 2 බිලියන් වගේ තමයි අපේ US ඩොලර්ස් මේ වෙලාවේ තියෙන්නේ. ඒතර රිසර්ව්ස් ටික වැඩි කරගත්තේ නැත්තම් බාහිර ආර්ජිකයෝ අපි දිහා දකින ප්‍රතිරූපය එච්චර හොඳ නැහැ. ඒකට අපි අය මොකද කරන්නේ? අපි ඉන්දියාව, චීනය, බංග්ලාදේශයත් එක්කත් අපි ස්වප් කියන arrangement එකට ගිහිල්ලා පුළුවන් තරම් අර ඩොලර් රිසර්ව්ස් ටික ඉහළ නංවා ගන්නට යනවා. ඒ වගේම IMF එකත් එක්කත් ඩොලර් මිලියන 800ක පහසුකමක් අරගෙන රිසර්ව්ස් ස්ට්‍රෙන්ත් කරගන්න අපි try එකක් දෙනවා. මේ අවුරුද්ද අන්තිමට අපි බිලියන 5ක විතර රිසර්ව් ලෙවල් එකක් හදා ගන්න නම් මොකද එහෙම වුණොත් අපිට අඩුම ගානේ පිටරට ආයෝජකයන්ගෙන් යම් ආකාරයකට රිප්ලෙනිෂ්මන්ට් බේසිස් එකට ඩොලර්ස් ලෝන් එකක් හරි අරගෙන මේ ණය ගෙවලා ආයෙ මේක රීස්ට්‍රක්චර් කර යන්නට පුළුවන්. ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. දැන්ට මම දකින තරමට මහ බැංකුව රජයේ මේ වගේ ප්‍රතිපත්තියකට තමයි යන්නේ. එතකොට අනිත් එක තමයි දැන් මේ වෙලාවේ වෙළඳපොළ තුල
බැංකුවල අපි කියනවා මහ බැංකුව 203ට 4ට දෙන්න කියලා. නමුත් එළියේ 215යි 20යි 30යි 40යි. බැක් මාකට් එකේ ඇයි ඒ විදිහට යන්න හේතුව ඩොලර් සිංහයි. අතේ රුපියල් වැඩි අපි ඒක ගන්නවා. එතකොට ඕකට මහ බැංකුවට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒගොල්ලන්ට පුළුවන් තරම් කාලයක් මේක කන්ට්‍රෝල් කරන් යන්න පුළුවන්. හැබැයි ඒ කන්ට්‍රෝල් කරන් යන ක්‍රමවේදයේදී එළිය එකක් ඇතුළේ එකක් වෙච්ච ගමන් මොනවා හරි තැනකදී මේක අතාරින්නට උනොත් අර එළියේ තියෙන ගානට මේක සමපාත වෙලා යම් ආකාරයකට ඩිප්‍රීෂিয়েට් වෙන්න පුළුවන් රුපියල්. ඩිප්‍රීෂিয়েට් වෙච්ච ගමන්ම අපේ ණය හැම දෙයක්ම ඩොලර් වලින් ඩිනොමිනේෂන්ස් නිසා ලොකු ප්‍රමාණයක් අපිට ඩොලර් ණයක් හැටියට ඉතුරු වෙන්නට පුළුවන්. ඒක ටිකක් කල්පනාකාරී විය යුතු තත්ත්වයක්. ඒකට තියෙන සොලියුෂන් එකක් තමයි දැන් මේ රජය කරයිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. IMF දිගටම පුෂ් කරනවා රිෆෝම්ස් එක්ක අපි ඔයගොල්ලන්ට ෆන්ඩින් කරන්න. ඒගොල්ලන්ගේ රිෆෝම්ස් තමයි ඊට කලින් ආණ්ඩුවේ කරා වගේ ෆිස්කල් පොලිසි එක තව ටයිටන් කරන්න ඕනේ. පුළුවන් තරම් ටැක්ස් ගන්න ගහන්න ඕනේ. ඒ කියන්නේ තියෙන අයගෙන් සල්ලි ටිකක් අරගෙන ආණ්ඩුවට ගන්න ඕනේ. ඊළඟට තමයි ඒගොල්ලෝ කියනවා සමහර පෞද්ගලීකරණය කරන්න වගේ දේවල් තියෙයි. මොකද ඒගොල්ලෝ දකිනවා මේ යම් ප්‍රමාණයකට රජයේ එක්ස්පෙන්ඩිචර් එක කට් ඩවුන් කරලා ඒ විදිහට මේ ඉකොනොමික හදාගන්න. රයිට්? ඒ වගේම තමයි රජයට කරන්න පුළුවන් අනිත් දේ තමයි අපි සර්විස් බේස් ඉකොනොමි එකෙන් ප්‍රොඩක්ෂන් බේස් ඉකොනොමි එකට move වෙන්න පුළුවන් නම්. ඒ කියන්නේ අපි නිෂ්පාදන ආර්ථිකයකට ගියොත් එක්ස්පෝර්ට් පැත්ත වෙන්න පුළුවන්, වැලියු ඇඩිෂන් පැත්ත වෙන්න කියලා ඒ හැම ක්‍රියාදාමයක් තුලින්ම අපිට මොකද වෙන්නේ? අපේ සංචිතය නැත්තම් ෆොරින් එක්ස්චේන්ජ් වැඩි කරගන්න පුළුවන්. නැත්තම් සර්විස් බේස් කිව්වොත් අපි හැමදේම දැන් ආර්ථික පවා රටින් ගේන්න ගියොත් මොකද වෙන්නේ? ඩොලර් ඕනේනේ. නමුත් කාල් මේ නිෂ්පාදනය කරලා අපි කරගත්තොත් රුපියල් වලින් බේරෙන්න පුළුවන්. වාහන ගත්තොත් එකලස් කරගන්න ගියොත් අපිට ඩොලර්ස් ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. ටී වැලියු ඇඩඩ් කරලා එවුවොත් තව ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. ගාමන් වැලියු ඇඩඩ් කරොත් තව ටිකක් කරගන්න පුළුවන්. ෆිෂ් ප්‍රොසෙස් කරලා එවුවොත් තව ටිකක් කරන්න පුළුවන්. මේ හැම එකක්ම කතා කරන්නේ නිෂ්පාදන ආර්ථිකයකට අපි කොහොමද යොමු වෙන්නේ කියන එක. ඔයගොල්ලන්ට පැහැදිලිද? එතකොට අන්නේ ඒ වගේ තත්වයකට රජය යා යුතුයි. මොකද මේකෙන් මේ ඩෙට් ට්‍රැප් එකක් කියලාට වඩා දැන් අපිට නැත්තම් මේ පැන්ඩමික් ඔක්කොමත් එක්ක සියලුම දේවල් කළමනාකරණය කරගන්න ඉදිරියට යනකොට අපිට යම් යම් අපහසුතාවයන් වලට ඒ මේ නොහැකියාවක් අපිට දැන් පේන්නට තියෙනවා. දැන් ඔය ඊටාම කෙටියෙන් මම පැහැදිලි කරේ සමහර වෙලාවට දැන් මේක ටිකක් කාලීනයි. දැන් මොකද තව මාස 6කට පස්සේ ගිහිල්ලා මේක කටපාඩම් කරලා කරනවට වඩා අදාදම දැන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මහ බැංකුවේ ප්‍රතිපත්ති රජයේ බැංකුව කොහොමද වෙනස් වෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මහ බැංකුව මේ වගේ දෙයක් කරපු නිසා දැන් ඉමීඩියට්ලි ඔයගොල්ලෝ දකින්න ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙනවා. ඩිපොසිට්ස් වල වැඩි වෙනවා, ලෙන්ඩින් වල වැඩි වෙනවා. ඒක කෙටි මධ්‍ය කාලීනව අපි දකින්න දෙයක් තමයි රේට්ස් වැඩි වෙන එක. ඒක තමයි එතකොට මූල්‍ය නොවන ආයතන මහ බැංකු නොවන මූල්‍ය ආයතන වල තවත් රේට්ස් එකක් වැඩි වෙන්න පුළුවන්. එක පැත්තකින් තැන්පත් කරුවන්ට හොඳයි. ඒ වගේම හැබැයි ණයලාභීන්ට මේක එච්චර හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. මොකද රේට්ස් චුට්ටක් උඩට යන්න පටන් ගත්තට පස්සේ. රයිට්? පැහැදිලිද? එතකොට මට අර ඕනුනේ මේ අපි දැන් කතා කරගෙන ගිය දෙයටම ඩිරෙක්ට්ලි රිලෙවන්ට් නැති වුණත් ඒක කාලීනව මතුවෙච්ච දෙයක්. සමහරවිට ඔන්න ඔය වගේ දෙයක් අපිට විභාගෙදී අහන්නට පුළුවන්. රජයේ මෑතකදී ගන්නා ලද නැත්නම් මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් තද කිරීම නැත්නම් ටයිටන් කිරීම ඔබ දකින්නේ කොහොමද? කෙටියෙන් විස්තර කරන්න. එමගින් රජය බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක්ද? දැන් ඔයගොල්ලෝ මේ කියපු ටික ඒගොල්ලෝ එයා. එතන නම් අපි එකතු කරලා මේ පිළිබඳ අදහසක් කරගෙන උත්තරයක් ලියා ගන්න මට්ටමට එන එක වැඩි හොඳයි. ඒක ඕගොල්ලන්ටත් පුළුවන්. දැන් ඔය පිටෙන් පිටේ ඔයගොල්ලෝ යනකොට සමහරලාට ඔයගොල්ලෝ YouTube එකෙන් අහනවා නම් ගොඩක් වෙලාවට අපිට ගොඩාක් මේ ආටිකල්ස් මේවා තියෙනවා. දැන් අර හිටපු මහ බැංකුවේ නියෝජ්‍යාධිපති කෙනෙක් ඉන්නවා ડોક્ટર විජේවර්ධන. එයාලගේ එහෙම ගොඩක් ඩිස්කෂන්ස්, ප්‍රසන්ටේෂන්ස්, හරි වෙබිනාර්ස් තියෙනවා. එකක් දෙකක් අහන්න. එතකොට මේ සමහර වචන නිකන් මුලින් ග්‍රීක් වගේ තමයි. පස්සේ පොඩ ඔළුවට එනවා මේවා. මොකද්ද මේ ඩෙට් ට්‍රැප් එකක් කියන්නේ? මොකද්ද මේ ඩොලර් ඩයිලෙම්මා කියලා කියන්නේ? කොහොමද මේ බැලන්ස් ඔෆ් පේමන්ට් එක වෙනස් වෙන්නේ? ඇයි අපිට මේ අපේ මොකද ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙන්නේ වැඩි වෙන්නේ? ෆොරින් එක්ස්චේන්ජ් ක්‍රයිසිස් එකක් කියලා කියන්නේ ඇයි? ඇයි US ඩොලර් එක එහෙම ගත්තොත් දැන් ඇමරිකාවේ ගත්තොත් debt to GDP 100% වඩා වැඩි, ලංකාවෙත් වැඩි. නමුත් ලංකාවේ ක්‍රයිසිස් එකක් හැටියට ඇමරිකාවේ ක්‍රයිසිස් එකක් නොවන්නේ ඇයි? ඒතර අන්න ඒ වගේ අපි මේ ටිකක් මම කියන්නේ ටිකක් අර බිග් පික්චර් එකේ අපි කරකෙන්න පටන් ගන්නවා. අපි දැන් මේක ඉගෙන ගන්නවා සහ අපි දැනුම්වත් වෙනවා මොකද්ද මේ බාහිර පරිසරයේ ආර්ථිකයේ සමාජයේ දේශපාලන ඒ වගේම මේ බදු කොහොමද මේවා වෙනස් වෙන්නේ? මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කවදාවත් දවසක බැංක කස්ටමර් කෙනෙක් ඇවිල්ලා හුවත් මහත්තයා දැන් මේ පොලි අනුපාත මොකද මේක වැඩි වෙන්නේ? ඇයි මේක වෙන්නේ? ඒතර අපි නිකන් සෙන්ට්‍රල් බැංකුවේ වැඩි කරපින්ද වැඩි වෙනවා කියන එක නෙවෙයි. ඒතර ඔයාට ඊට වඩා දෙයක් ඔයා දැනුවත් නම්
පාරිභෝගිකයාට කියනවා එයා ඔයා පිළිබඳ යම් කිසි තහවුරුවක් බැංකුව පිළිබඳ යම් කිසි තහවුරුවක් එයාත් දෙයක් ඔයාලට ෂෙයා කරනවා. ඔයාත් දැන් මේක ඉන්ට්‍රස්ට් එකක් ඇති කරගන්නවා. පැහැදිලිද? රයිට්. ඒක මට කෙටියෙන් මේ සඳහන් කරන්න මම හිතුවා ඒක කාලීන මගේ දෙයක් නිසා කියලා. දැන් මට ඒකේ මොන හරි ගැටලුව ඔයගලන්ට දෙයක් තියෙනවා තවදුරටත් පැහැදිලි කරගන්න අපි ඊළඟ පෙස්ටල් එකට යන්න කලින්. අරුණ ලහිරු නුවන් මధుරිකා මොන හරි ගැටලු තවදුරටත් පැහැදිලි කර ගැනීම නැත්නම් යම් ප්‍රමාණයකට ඔයගලන්ට අදහසක් ආවද මේ මූල්‍ය ප්‍රතිපත්ති බදු ප්‍රතිපත්ති ඒකේ මහ බැංකුව විසින් ලබා ගන්න ලද මෑතකදී ලබා දුන්න තීරණ ගැන පැහැදිලි වුණා සර්. right හරි එහෙනම් අපි ඊළඟ කොටසට සම්බන්ධ වෙමු. දැන් අපි මූලිකවම ඉගෙන ගත්තා SWOT analysis කියන එක. ඊළඟට අපි යනවා මේක තමයි දැන් සාකච්ඡා කරලා ඉවර කරේ මෙන්න මෙතෙන්ට. PESTEL. PESTEL කියන එකේදී ණය ඇඟීමේදී යොදා ගන්න මූල්‍ය නොවන මෙවලා අපි PESTEL කියලා සාකච්ඡා කරමු. එතනදී මූලික වශයෙන්ම political, economical, social, technological, legal, environmental කියලා කොටස් හතරකට අපි කඩා ගන්නවා. ඒකෙදී අපි P අකුරෙන් දේශපාලනික, E අකුරෙන් ආර්ථිකමය, S අකුරෙන් සමාජීය, T තාක්ෂණික, L නීති, E අපව පාරිසරික කියලා කියනවා. දැන් මෙතනදී මූලික වශයෙන්ම බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම් ගැන තමයි මේ PESTEL එකෙන් කරන්නේ. දැන් SWOT එකේ මම කිව්වා අභ්‍යන්තරික බාහිර දෙකම සරලව අරගෙන සාකච්ඡා කරනවා SWOT. දැන් SWOT එකේ කර බාහිර පරිසරයේ අපි කරනවා opportunity and threat කියලා කරාට ඒක වැඩි දුරටත් අපිට කරන්න අවශ්‍ය නම් අපි PESTEL කියන මොඩල් එකට යන්න පටන් ගන්නවා. PESTEL කියන මොඩල් එකට යන්න පටන් ගත්තට පස්සේ අපිට එතනදී දකින්නට හම් වෙන දෙයක් තමයි අරට වඩා සංකීර්ණ වෙච්චි අවශ්‍යතාවයක් තමයි මෙතනදී අපි මේ කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් SWOT එක අපි කරනවා පුද්ගලයෙකුට, ආයතනයකට, ව්‍යාපාරයකට කරොත් PESTEL එක අපි කරනවා ශාස්ත්‍රීයකට, අංශයකට. ඒ කියන්නේ ව්‍යාපාරික ශාස්ත්‍රයක්, ව්‍යාපාරික අංශයක්. උදාහරණ tourism, construction, agriculture, fisheries. ඒක සෙක්ටර් එකකට. මොකද මේක අර එක තනි පුද්ගලයෙකුට PESTEL එකක් කරන එක ප්‍රායෝගික නෑ. දැන් මම ණයක් ලබා දෙනකොට අපි හිතමු හොටෙල් එකක් හදන්න කියලා. එතකොට හොටෙල් එක තියෙන ශාස්ත්‍රය තමයි tourism. නැත්නම් හොටෙල් ශාස්ත්‍රය. හොටෙල් ශාස්ත්‍රයට බලපාන්නේ කොහොමද? දේශපාලනය, ආර්ථික, සමාජීය, තාක්ෂණික, නීති, පාරිසරික කියන එක තමයි PESTEL එක කරා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර විභාගයේ අපෙන් අහන්න පුළුවන් PESTEL කියන්නේ මොකද්ද? PESTEL කියන එක සඳහන් කරන්න, PESTEL වල එන එක එක අකුරු කෙටියෙන් සඳහන් කරන්න කියලා අපෙන් අහන්න පුළුවන් මූලිකව. ඒතර ඒක තමයි මේකදී අපි මේ දක්වලා තියෙන්නේ මෙන්න මේ යටතේ. මෙන්න මේ ටික අපි පොඩ්ඩක් බලා ගන්නවා මොනවද මේ එක එක අකුරෙන් සම්බන්ධ වෙන්නේ කියලා. දේශපාලන කියන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිටරට ගණන් කරලා තියෙනවා නම් ඒ දේශපාලන සාර මූලික ව්‍යාපාර සුබවාදී නැද්ද කියන එක. එතකොට රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය වාරණ, වෙළ සම්බන්ධතා ගිවිසුම් වල තියෙන ප්‍රශ්න, අපනයන ආයනයේ ලැබෙන සහන, මේ දේශපාලනික දැන් අපි ගත්තොත් political support. දැන් මේ දවස්වල ගත්තොත් රජයේ ආනයනය වලට වැටබදිනවා. අපනයනය වැඩි කරනවා. කුෂිකාර්මය වැඩි කරනවා. ඕගනික් ෆර්ටිලයිසර් වලට සපෝට් කරනවා. එතකොට නිදහස් වන්ද ප්‍රතිපත්ති ගත්තොත් ඉන්දියාව චීනෙත් එක්ක ප්‍රොමෝට් කරනවා. සිංගප්පූරුවක් වගේ එකක් එක ගියකට අපිට දැන් ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට පිටරට වලින් මොන හරි කරන දැන් වාහන ඒ වගේ දැන් ආයතන වලට රජය වැඩිපුර බදු ගහලා හොය යම්කිසි කර්ටෙල් කරලා තියෙනවා. අන්න. එතකොට දැන් අපේ පාරිභෝගිකයෙක් ඉන්නවා නම් වාහන ගෙන්නන, වාහන එකලස් කරන, වාහන ෆැක්ටරියක් හරි මොන හරි කරන ඔන්න එයාට දේශපාලනික තත්ත්වය ගත්තොත් ඒක ඍණාත්මකයි. ඒක නෙගටිව් වගේ. එහෙම නැත්නම් එයා යම් කිසි නිෂ්පාදනයක් කළ පිටරට කරන අපනයන ලාභියෙක් නම් එයාට මොකද වෙන්නේ? අපනයනය නම් ඒක ධනාත්මකයි. පැහැදිලිද? ඒතර අන්න ඒ විදිහට තමයි
අපි තීරණය කරන්නේ මේ බාහිර පරිසරය කොයිතරම් දුරට බලපානවද මේ අපේ කියන ණයලාභියාගේ ණය ව්‍යාපෘති හෝ ව්‍යාපාරයට. ආර්ථිකය ගත්තොත් රටේ උද්දමනය, පොලී අනුපාත, එතකොට ආනයන අපනයන හිඟය, එතකොට රටේ ආර්ථික වර්ධන වේගය, ඉල්ලුම සැපයුම, පාරිභෝජන හැකියාව, අපි කියන ඩිස්පෝසබල් ඉන්කම් එක, ඒක පුද්ගල ආදායම, අන්න ඒවා රටක පවතින්නේ කොහොමද? ඒක හොඳ තත්ත්වයේද නරකකද? දැන් අපි ලංකාවේ මේ තත්ත්වයක අතු මේ වෙලාවේ අපි අමාරුවෙන් ඉන්නේ. පුද්ගලයේ ආර්ථික තත්ත්වය, රටේ ආර්ථික තත්ත්වය, වර්ධන වේගය, ඉන්ෆ්ලේෂන් එක, උද්දමනය, රැකියා විරහිතභාවය ඇත්තම දැන් ගැටලු සහගතයි. ඒතර යම්කිසි ව්‍යාපාරිකයෙක් කෙනෙක් නම් ඒ ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරය එතනට ගේනකොට ආර්ථිකයෙන් තියෙන ධනාත්මක සබ්ද ඍණාත්මකද කියන දෙයක් අපි බලනවා. ධනාත්මක නම් අපි කියනවා ඒකෙදි ඒ ණය ලබා දීම සඳහා අපිට හැකියාවක් තියෙනවා. ඍණාත්මක නම් අපි කියනවා ඒ ණය ලබා දීම සඳහා අපිට යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙනවා කියලා. right. ඒ වගේම අපි ගත්තොත් සමාජීය තත්ත්වයන්, තාක්ෂණික තත්ත්වයන්. එතකොට සමාජීය හා තාක්ෂණික තත්ත්වයන් ගත්තොත් අපිට එතනදී සඳහන් වෙන දෙයක් තමයි ඒ අදාළ ව්‍යාපාරය හෝ ව්‍යාපාරිකයා හෝ ක්ෂේත්‍රය තුළ පවතින වූ ව්‍යාපෘතියට බලපාන සමාජීය තත්ත්වයන් මොනවද? ගන්ධෙනුකරුවන්ගේ අධ්‍යාපන තත්ත්ව, වයස්කාණ්ඩ, ආගමික වටිනාකම්, සම්ප්‍රදායික වටිනාකම් මත තීරණ ගන්නවා. හරි උදාහරණයක් ගත්තොත් අපි හිතමු දැන් ඔයගොල්ලන්ට මතක නම් අවුරුදු 7-8කට කලින් අර ෆැක්ටරි එකක් අපි හේලිස්ලගේ ෆැක්ටරි එකක් ගමක තිබිලා වතුර පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා ලොකු ගැටණයක් වෙලා ෆැක්ටරි එක වහලම යන්න පටන් වුණා. ඇත්තට මොකද උනේ? ඒ ගම සහ ආයතනයේ අතර යම්කිසි ආරෝවක් ඇති වෙලා ගැටලුවක් ඇති වුණා. හරි. දැන් ඒක හොඳට තිබිලා නරක වුණ තත්ත්වයක් වුණා. ඒක සමහරවිට චූටි සාධකයක් නිසා වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක සමාජීය බලපෑමක්. ෆැක්ටරියක් වහන මට්ටමට මේක තීරණය වුණා. හරිද? එතකොට ඒ වගේම තමයි ආගමික පසුබිම. සම්ප්‍රදායික. දැන් සමහරවිට අපි අපේ ආගමික පසුබිමක් තමයි අපි හිතමු පොයේ දවසට අපි මස් කන්නේ නැහැ. ඒ වගේ යම් ආකාරයක අපේ තීරණ සම්ප්‍රදායිකව අපේ තියෙන ආගමික විශ්වාස. તો නමුත් අපි දකිනවා නම් පොයේ දවසකට සත්තු මරලා මොනවා හරි කරන ෆැක්ටරියක් මේ අපේ ගමක හැදෙනවා නම් සමහරවිට ඒක ඇතර පන්සල් ඒ වගේ මේ අදාළ පුද්ගලයෝ හොඳ විදිහට ගන්නෙ නැහැ. හරි. එතකොට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඉස්කෝලේ ගා බාර් කියන එක උදාහරණයක් ගත්තොත් කොච්චර කිව්වත් කරමු. නමුත් ඒක ඇත්තට හොඳ ප්‍රෙසිඩන්ස් එකක් නෙවෙයි. නමුත් කරනවා. නමුත් ඒක කවදා හරි දවසක නෑ මේ වගේ දෙයක් නවත්තන මට්ටමට මිනිස්සුන්ගෙන් එන්නට පුළුවන් යම් ආකාරයක තර්ජනයක් බලපෑමක්. තාක්ෂණික තත්ත්වය. ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙන ලෝකයක ආයතනයේ පැවැත්ම මෙහිදී. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කොච්චර දුරට තාක්ෂණය මත පදනම් වෙලා යනවද? තාක්ෂණයට අනුගත වෙලා යනවද? තාක්ෂණයත් එක්ක සමපාත වෙනවද? ඒක අපි කියනවා අප්ඩේටඩ් ටෙක්නොලොජි, අවුට්ඩේටඩ් ටෙක්නොලොජි. හරි? ඒ தත්ත්වය මත අපි කොහෙද ඉන්නේ? සමහරවිට කියන්න පුළුවන් රයිට් මේ විදිහට මම කරනවා. නමුත් මගේ තාක්ෂණය මෙන්න මේ ආකාරයෙන් කරන්නේ. නමුත් වෙළඳපළ පාරිභෝගිකයන් එහෙම නැත්නම් බාහිර වටපිටාව බලාපොරොත්තු වෙන තාක්ෂණික මට්ටමක අපි නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? එහෙමනම් අපිට අනිවාර්යෙන්ම මේ වැඩේ කරන්නට බෑ. තවදුරටත් අපිට ණයක් නිකුත් කළා මේ පුද්ගලයාට ලබා දීලා මොකද මෙයා තාක්ෂණික යාවත්කාලින් නැහැ. ඒක මෙයාගේ ප්‍රොඩක්ට් ඩියුරබිලිටි ප්‍රශ්නයක්. ප්‍රොඩක්ට් ක්වොලිටි ප්‍රශ්නයක්. අනිත් ඔක්කොම මැනුෆැක්චරර්ස්ලා අනිත් ඔක්කොම ඉන්න කරන විදිහට නෙවෙයි මෙයා කරන්නේ. උදාහරණයක් ගන්නකෝ අපි කාලයකට කලින් තිබුණ ඇනලොග් ඩිජිටල් කියලා ටෙක්නොලොජිස් දෙකක්. එක කාලෙක ඇනලොග් කර හිටිය හැමෝම. නමුත් ඒක එක මේ ප්‍රවේශයකින් පස්සේ ඒක ඩිජිටල් වලට මොව වෙන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් අපි තවදුරටත් නෑ ඔය ඩිජිටල් කිව්වට මම නම් කරන්නේ ඇනලොග් මේක හොඳයි කියාගෙන ඉවරලා ලොකු ගඩොල් බාග් වගේ ෆෝන් තියාගෙන අපි ගමනක් ගියා නම් අපිට සවයි වෙන්න පුළුවන්ද? බෑ. මොකද තාක්ෂණය වෙනස් වෙලා. ලෝකෙ වෙනස් වෙලා. මිනිස්සු වෙනස් වෙලා. ඉල්ලන්නේ අලුත් තාක්ෂණය. හරි? එතකොට අපි දෙන්න වෙනස් වෙන්න ඕනේ. එහෙම නොවෙනම නම් එයාට තාක්ෂණික ගැටලුවක් තියෙන ව්‍යාපාර කටයුතු කරගෙන යන්නට. නීතිමය පාරිසරික කියලා එකක් තියෙනවා. මේ මොකද්ද මේ නීතිමය සහ පාරිසරික තත්ත්වයන් කියලා කියන්නේ? එතනදී සාකච්ඡා කරනවා ආයතනයක් ගත්තොත් ඒකත් legally in order. අපි මේ කරගෙන යන කාර්යදාමයේ කාර්යභාරය legally
අපිට කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? එහෙම නැත්නම් ඒකට කම්ප්ලයි වෙලාද කරන්නේ? අපි හිතමු සමහරලා අපේ නිෂ්පාදන, සමහර ක්‍රමවේද, එහෙම නැත්නම් නීතියෙන් තහනම් නොවිච්ච ශේෂ්ත්‍රයක වැඩ කටයුතු කරන්න, එහෙම නැත්නම් මයිනස් ස්ටාෆ්, එහෙම නැත්නම් අපි කියනවා මයිනස්ලා වයස අඩු අය ලේබර්ස් හැටියට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම විවිධ බදු EPF ETF නිසි පරිදි ගෙවලා තියෙන්න ඕනේ. ඒතර අන්නේ ඒ වගේ නීතිමය තත්ත්වයක් තියෙනවා. අදාළ ප්‍රාදේශීය හෝ නගර සභාවල හෝ මහනගර සභාවල රෙජිස්ටර් වෙලා තියෙන වෙයි. ඒ වගේම නිසි පරිදි රජයේ බලපත්‍ර නීත්‍යානුකූලව ගන්න වෙලා තියෙන සමහර ව්‍යාපෘතිවලට, ව්‍යාපාරවලට. එතකොට GST වෙන්න පුළුවන්, VAT වෙන්න පුළුවන්, රජයේ බදු ගෙවන විදිහට ඒවා නීත්‍යානුකූලව රෙජිස්ටර් වෙලා ගෙවනවා වෙන්න පුළුවන්. අන්න ඒව තමයි නීතිමය තත්ත්වයන්. එතකොට ඒවට අනුගත වෙලා ව්‍යාපාර කටයුතු කරනවද නැද්ද කියන එක තමයි නීතිමය තත්ත්වයන් කියලා කියන්නේ. පාරිසරික දැන් අපි මේ ඔක්කොම කතා කරත් පරිසරයට අනුකූල පරිසරය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්ති විධිවිධාන වලට යටත්ව ඒ අනුමැතීන් වලට ඒ අදාළ ආයතන වලින් ඒ අනුමැතියන් අරගෙන කරනවද නැද්ද කියන එක තමයි පාරිසරික තත්ත්වයන් කියලා කියන්නේ. එතකොට මූලික වශයෙන්ම ව්‍යාපාරයක් කරන්න ගියහම ඒ ව්‍යාපාරය මොන ශේෂ්ත්‍රය තුලද, මොන අංශය තුලද, මොන සෙක්ටර් එක තුලද තියෙන්නේ කියන එක බලන ගමන් ඒ සෙක්ටර් එක තුලින් මේ ව්‍යාපාරයට පාරිසරිකව සිදුවන බලපෑම් අපි PESTLE හරහා තවදුරටත් විග්‍රහ කරනවා. ඒවා වලින් තියෙන්නේ ගැටලු අවම වෙන විදිහක් නම්, බලපෑම අවම වෙන විදිහක් නම් අපි කියනවා ධනාත්මක තල්ලුවක් සිද්ධ වෙනවා පරිසර සාධක මත. එහෙම නැත්නම් ඒ කියන පෙස්ටල් එක හරහා අපිට අත්දකින්නට වෙන්නේ ඍණාත්මක නම්, ගැටලුකාරී නම්, එහෙම නැත්නම් එතනදී තියෙන්නේ අපිව නෙගටිව් පැත්තට නම්, ඒ කියන්නේ දෙයක් කන්ට්‍රෝල් කරන්න නම් අපි යන්නේ. අපි කියන ඍණාත්මකයි. අවදානම් ඇති වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ ව්‍යාපාරය කරගෙන යාමෙන් නොහැකියාවක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි පෙස්ටල් එක හරහා අපි කරන්නේ. එතකොට හැබැයි පෙස්ටල් එක මම මුලින් කිව්වා වගේ ඒක සිම්පල් නෑ. ඒක සංකීර්ණයි. අමාරුයි. ඒතර අපි ඒක කරන්නට ගියාම අපිට යම් ආකාරයක ගැටලු සහගත තත්යකටපත් වෙනවා දත්ත විස්තර නිසි පරිදි නැති වුණොත්. ඒ දත්ත විස්තර නිසි පරිදි ලබා ගැනීම සඳහා අපි කළ යුතු දෙයක් තමයි අදාළ ආයතනත් එක්ක සම්බන්ධ වෙනකොට ණය ලබා ගැනීමේදී මේ කාරණාවලට අදාළ දීර්ඝ විස්තර පාරිභෝගිකයන් ලබා ගන්න. ඊට අමතරව බැංකුව සතුව අපි කියන වෙනම ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් සෙක්ටර් ඇනලිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ තරහා අපි මෙන්න මේ අදාළ සෙක්ටර්ස් වල තියෙන ධනාත්මක ඍණාත්මක කරපු ස්ටඩීස් හොයාගන්න. ඒවා තවදුරටත් පරිශීලනය කරලා තමයි අපි කියන්නේ පාරිසරික බලපෑම ධනද ඍණද කියලා. ඒතර මේක තියා සංකීර්ණ ක්‍රියාදාමයක් නිසා සාමාන්‍ය පොඩි ණය මුදල් සඳහා අපි මේ පෙස්ටල් ඇනලිසිස් කරන්නේ නැහැ. ටික ලොකු ණය මුදල් මිලියන 50 100 200 500 බිලියනය වගේ ලෙවල් එකට තමයි පාරිසරික ඇඟීම් හිම නැත්නම් තවදුරටත් අපි ක්‍රියාත්මක කරන්නේ. right. මොනවා හරි ගැටලු තියෙනවද? ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඒකේ තවදුරටත් පැහැදිලි එකක් තියෙනවද? ඔක්කොම ක්ලියර්ද? Yes. කාට ප්‍රශ්නයක් තියෙනවා? අරුණ දැහුවේ මොකද්ද? නෑ සර් ක්ලියර්. හරි. අනිත් පැයට මොකුත් ගැටලු තියෙනවද? හොඳයි. එහෙමනම් අපි ඊළඟට අපි ඊළඟ එකට යමු වෙන්න බලමු. මේකෙන් ඊළඟ විභාගෙදී සමහරවිට අපි අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මොකද්ද පෙස්ටල් කියන්නේ? ඇයි ඒක වැදගත් වෙන්නේ? පෙස්ටල් එකේ තියෙන අංග මොනවාද? එකක් විස්තර කරන්නට උදාහරණත් එක්ක මේ වගේ එකක් අහන්න පුළුවන්. ඊළඟට ෂොට් එකයි පෙස්ටල් එකයි අපි කොයි විදිහටද වෙන් කර හඳුනාගන්නේ? ඒ වගේ සමහරට අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. ඒක දැන් ෂොට් එක වෙනම දන්නවා, පෙස්ටල් එක වෙනම දන්නවා. ඒතර පාස් පේපර් එකත් ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා. ඔය අපි කතා කරගත්තු දේ වලින් ඒ අදාළ උත්තරේ අපිට සකස් කරලා දෙන්නට පුළුවන්.
right අපි මේක පටන් ගමු මට විනාඩියක් දෙන්න බ්‍රේක් එකක් විනාඩියකින් අපි ස්ටාර්ට් කරමු right අපි ස්ටාර්ට් කරමු අනිත් එක තමයි අර සමහරලාට අපි දන්නේ නැහැ මේ එක්සෑම් එකේ තත්ත්වය කොහොම වෙයිද කියන එක තියෙන සාධකත් එක්ක අර එක්ස්ට්‍රා ක්ලාසස් ගැන ඒගොල්ලෝ විට ඇහුවා මම දැන් එහෙම වුණොත් කෝකටත් IBSL එකේ එකඟතාවය මත අපි සාම සතිය දවසක හවසක 7:30 9:30 විතර වගේ අපි එකක් ගන්න බලමු. මොකද මට හිතෙන විදිහ නම් දැන් මෙහෙම කරගෙන ගියොත් අපිට කොහොමත් ඔක්තෝබර් 16 17 වගේ අන්තිම සතිය වගේ වෙනකම් කරගත්තොත් අපිට පේපර් එකක් දෙකක් කරගන්න මට්ටමකුත් තියෙනවා. නමුත් අර සමහරවිට අපි තියරි ටික ඉක්මනට ඉවර කරගත්තොත් පාස් පේපර්ස් ටිකක් වැඩිපුර අපිට කරගන්න පුළුවන් කියන මතේ මම ඉන්න නිසා අපි මේ බලමු සාමාන්‍යයෙන් මේ IBSL එකේ කොහොමද ෂෙඩියුල් එක දවගොල්ලන්ට වෙන ක්ලාස් වැටලා තියෙනවද නැද්ද ඒකත් බලලා සාමාන්‍යයෙන් බදාද වගේ දවසක් මම හිතුවේ මොකද ඒගොල්ලෝ අර අඟහරුවාද එහෙම දවස් ෂෙඩියුල් කරලා තියෙනවා කියලා කිව්වා වෙනස වෙලා එහෙම වුණොත් බදාද බ්‍රහස්පතින්ද වගේ දවසක මම උත්සාහ කරන්නම් මේ සතිය එන සතිය වගේ සති දෙක තුනක් ඇතුළත පැයක් හෝ දෙකක් හෝ අපි ගන්නට එහෙම වුණොත් මේ තියරි ටික අපිට ඉක්මනට ඉවර කරලා පොඩක් පාස් පේපර්ස් වලට යන්න පුළුවන් ද බලමු මොකද මම දැනුවත් වෙන විදිහට අපිට මේ රිවිෂන් කියලා වෙනම එකක් නැති වෙයි මේ තියෙන විදිහට කියොත් මොකද මේගොල්ලන්ගේ ෂෙඩියුල් එක කොහොමද දන්නේ එක්සෑම්ස් ටික අපි හිතමු ඔක්තෝබර් අන්තිමට තියෙනවා නම් හැබැයි ඉතින් මුළු ඔක්කොම තත්ත්ව සාධාරණීකරණය වෙලා එහෙම වුණොත් රිවිෂන් එකක් නැහැ අපිට එහෙම වුණොත් මේ කරගෙන යන ගමන්ම තමයි අපිට ප්‍රශ්න ටිකක් දැන් මේ chapter 1 එකට කරා වගේ chapter 2 එකට ප්‍රශ්න ටිකක් තෝරගෙන කරලා අපිට යන්න වෙන්නේ මොකද එහෙම වුණොත් අපිට යම්කිසි එක්ස්ට්‍රා දවස් දෙකක් අපි ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා අපි ඒක බලමු කතා කරලා IBSL එකත් එක්ක කොහොමද ෂෙඩියුල් එක තියෙන්නේ කොහොමත් ඔයගලන්ට මේ දැනුවත් කිරීමක් මම කියනවා කරන්න කියලා 1 pm ක්ලෝස් කරනවා මදුෂිකා එතකොට නමුත් අපිට එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඔයගලන්ට ගෙදර ඇවිල්ලා ඒක හවස දාගන්න පුළුවන්ද බැයිද දන්නේ නැති නිසා අපි කොහොමත් අර හවස ගන්නවා කියන එක අපි උත්සාහ කරමු නැත්නම් හවස 4 ඉඳන් 6 වගේ වෙනකන් දාගෙන ඉවර වෙලා හදිස්සි හරි අපි දන්නේ නැහැනේ ඔයගොල්ලෝ කාට හරි එන්න බැරි වුණොත් කියන්නේදී දැන් අර නැත්නම් මම දන්න තරමට ගොඩක් වෙලාවට බ්‍රාන්චස් ඕපන් නොකරන තත්ත්වෙකුත් තියෙනවා නමුත් ටෙක්නිකලි මේ අර රොස්ටර් එකකට හරි අපේ කාට හරි එන්න කියලා වැඩ කරන්න උනොත් එයාට මේක මිස් වෙන නිසා අපි මේ උත්සාහ ගමු හවස කියන්නේ කොහොමත් 6න් පස්සේ කියන එක මම ඔළුවේ තියාගන්න. මොකද දැන් අර එකට වගේ වහනවා නම් අපිට 6 8 6 මාර 8 මාර ඒ වගේ පුළුවන් නේ මේ සතිය දෙක හෝ
අපි ඒක බලමු බලලා මේ එහෙම වුණොත් කාටවත් ගැටලුවක් නැති වෙයි නේද එන සතිය ඇතුළත අපිට 6:00 ආව ඒ කියන්නේ හරි ඒකනේ 4:45 තනක වැඩි හින්දා කොහොමත් අපි නම් 6:00 පස්සේ විතර අපි තීරණය කරමු. ඒතර ඕගොල්ලන්ට ගෙදර ඇවිල්ලා මොකද දැන් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න ඔක්කොමත් බලපාන නිසා 7-9 වගේ රේන්ජ් එකක් අපි මේ උත්සාහ ගමු අවශ්‍ය වුණොත් මම IBC එකත් කතා කරලා බලන්න. ඔව් ඒක තමයි. හුඟක් වෙලාට පහ විතරනකන් යනවා කොහොමත් කොච්චර කිව්වත් මොකද එතකොට වැඩ නැතත් ඇතුලේ ඉන්න ඕනේ අපි. ඒ වගේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඒකත් මම කතා කරලා බලන්න අවශ්‍යතාවය අනුව මොකද දැන් තිබුණත් හොඳයි කියලා මට හිතෙනවා මොකද එතකොට අපිට දවස් දෙක තුනක් අමතර කරනවා කියලා කියන්නේ තියරි ටික ඉක්මනට ඉවර කරොත් අපිට පහුගිය ප්‍රශ්න පත්‍ර වලට යන්නට පුළුවන් නිසා. හොඳයි. දැන් එතකොට අපි මේ වෙනකන් සාකච්ඡා කරා SWOT එහෙම නැත්නම් SWOT PESTL PESTL මේවා දෙකක්. දැන් අපි සාකච්ඡා කරනවා ඕටගේ පංචබල ව්‍යාපෘතිය. ඔව් ඉසුරු. අපි හතෙන් පස්සේ කලන නෑ all branches open කරන්නේ නෑ මේ කලන. මම දන්න විදිහට selected. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් branch network එක 100ක් නම් මොනවා හරි දවසක branches 10ක් විතර open කරයි. ඒකෙත් customers ලාට open කරනවා ඇත්තේ branches 3ක් විතර. මොකද මම හිතන්නේ මේ තත්ත්වයේ ඒ පළවෙනි circle එක අර මම හිතන්නේ අර groups වලට අපි කවුරු හරි එවලා තිබුණා. ඒකේ හැටියට තියෙන්නේ limited operations internal ඇත්තටම. ඔය treasury trade ඒ වගේ දේවල් even lending side එක උනත් මම හිතන්නේ encourage කළා නෑ. ඉතින් අපි දන්නේ නෑ මේක කොයිතරම් දුරට යයිද කියලා. නමුත් අපි කෝකටත් හතෙන් පස්සේ කියන දේ ඔළුවේ තියාගෙන බලමු. ෆ්‍රී දවසක් තිබ්බොත් මම මේ ඒගොල්ලන්ට මේ දන්නවල එවන්න කියලා කියන්න. අපි ඒතර කොහොමත් තියරි ටිකක් තමයි දැනට අපි සාකච්ඡා කරන්න ප්‍රශ්න පත්‍ර මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට මේ ඉරිදා වගේ දවසකම කරන්න. ඒතර මිස් වුණත් ප්‍රශ්නයක් නැහැ මේ තියරි එච්චර අමාරු ඒවා නෙවෙන නිසා. right. ඒතර අපි දැන් තුන්වෙනියට අපි කියනවා පෝටගේ පංචබල. ඒ කියන්නේ Porter's five forces model කියලා ඔයගොල්ලෝ අහලා ඇති. විශේෂයෙන් පෝටගේ පංචබල ආකෘතිය කියලා අපි සඳහන් වෙන්නේ අපිට සාමාන්‍ය වශයෙන් වෙළඳපොළ තියෙන තරංගකාරීත්වය කොහොමද තරංගකාරී මට්ටම කොහොමද කියලා තීරණය කරන එකක් තමයි මේ Porter's five forces model කියලා කියන්නේ. ඒ කියන්නේ තරංගකාරී මට්ටම සමහර වෙලාවට අඩුද මධ්‍යමද වැඩිද කියලා කොටස් තුනකට අපිට ඕනනම් කඩා ගන්න පුළුවන්. අපි තුමු තරංගකාරීත්වය ඉතා ඉහළයි කියලා කියන්නේ තරංගකාරීගෙන් එනත වෙළඳපොළ අවදානම් වැඩි වෙනවා. තරංගකාරීත්වය ඉතාම අඩුයි කියලා කියන්නේ වෙළඳපොළ අවදානම් ගොඩක් අඩුයි අපිට. ඒ කියන්නේ දැන් ගත්තොත් මුළු ශේෂ්ත්‍රයටම ඉන්නේ දැන් අපි තෙල් අපි ගත්තොත් ලංකාවේ තෙල් ගත්තොත් ආයතන දෙකයි බෙදා හරින්න. එතකොට ගෑස් ගත්තොත් ආයතන දෙකයි. ඇත්තටම ගත්තොත් හරිම අඩු තරංගකාරීත්වයක් දැන් ඒගොල්ලන්ට ඕන විදිහට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය තිබුණා හෝ නැත ඒගොල්ලෝ ප්‍රයිස් එක සෙට් කරනවා නේ ඔලිගොපොලි වගේ. ලංකාවේ බැංකුත් එහෙමනේ බැංකු 25 30ක් තිබ්බට ඔක ඔලිගොපොලි මාකට් එකක් කරනවා බැංකු 6-7ක් තමයි ලංකාවේ තීරණය ගන්න. ඒක හැබැයි අර තරම්ම සුපිරි නෑ. ඒ කියන්නේ යම් මට්ටමකට තරංගකාරීත්වයක් තියෙනවා. නමුත් ඒක මොනොපොලි එකක් නම් ලංකාවටම ඉන්නේ ගෑස් ප්‍රොවයිඩර්ස්ලා දෙන්නෙක් නම් ෆුවල් ප්‍රොවයිඩර්ස්ලා දෙන්නෙක් නම් බේසිකලි ඉතින් ඒ දෙන ගන්නට අපි ගන්න සූදානම් වෙනවා. නමුත් තරංගකාරීත්වය ටිකක් වැඩි වෙන්න ඔන්න වෙළඳපොළ තුල පාරිභෝගිකයාට නිසි තැනක් හිමි වෙනවා. තරංගකාරී ඔය ලක්ෂයක් දෙයක් ඉන්නකොට ගොඩක් වෙලාවට ප්‍රයිස් ටේක් සෙටර්. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එයාලා නෙවෙයි අපි පාරිභෝගිකයෙක් තමයි ප්‍රයිස් එක සෙට් කරන්නේ. හරි? දැන් උඩම මොනොපොලි එකකදී ප්‍රයිස් ටේක තමයි පාරිභෝගිකයෙක් දෙන එක ගන්න. මේකෙම නේ දැන් අපි තමයි කියන්නේ දැන් තුවා මේ ගන්න කරේ නැත්තම් මේ කඩෙන් ගන්න. අර කඩෙන් ගන්න. ඒ විදිහට අපිට යන්න පුළුවන්. ඒතර අන්නේ කියන වෙළඳපළවල තියෙන තරංගකාරීත්වය පිළිබඳ යම් කිසි ඇඟීමක් කිරීම තමයි පංචබල ආකෘතිය හරහා කරන්නේ. ඒකේ අංශ තියෙනවා 5ක්. සැපයුම් කරුවන්, ගණුම් කරුවන්, තරංගකාරී ඉදිරිවාදිකම්, ආදේශක, නව තරංගකරුවන්. ඔන්න ඕක තමයි ওই 5. ඒක අපි තවත් ග්‍රැෆික් එකකින් බලුවොත් තව රූප සටහනක් ආධාරයෙන් ගිහිල්ලා මෙන්න මේ වගේ right මේ වගේ එකක් තමයි දකින්නේ right new එතනදී තියෙනවා bargaining power of supplier bargaining power of customer එතකොට competition among the existing players threat of new entrants අලුතින් එන අය ඇවිල්ලා කොහොමද අපිට මේ වෙලකම් කරන්නේ threat of substitutes ආදේශක ඔන්න ඔය 5 කොහොමද බලපාන්නේ කියන එක තමයි පෝටගේ පංචබල ආකෘතියෙන් කරන්නේ. එතකොට මේ එකක් high the medium the low the high the medium the low the කියලා රෑන්ක් කරාට පස්සේ වැඩිපුර high ඒවා ටිකක් එනවා.
එහෙම නැත්නම් අපි 5න් හයියේවත් 3යි මීඩියම් දෙකක් නම් අපි කියනවා ඔන්න තරඟකරුවන්ගේ බලපෑම වැඩි. එහෙම නැත්නම් වැඩිපුර තියෙන ලෝ ඒවා 4ක් මීඩියම් එකක් නම් ඔන්න අපි කියනවා අඩු තරඟකාරී මට්ටමක්. එහෙමනම් හොඳයි. එහෙම නැත්නම් මීඩියම් 3යි ලෝ 2යි නැත්නම් මීඩියම් 3යි හයි 1යි ලෝ 1යි ඔන්න එන අතරමැදි තැනක. ගොඩාක් අමාරුත් නෑ, ගොඩාක් ලේසිත් නෑ. හැබැයි යම් ආකාරයක බලපෑමක් තියෙනවා. හරි. ඔන්න ඔය ආකාරයට තමයි මේ ආකෘතිය අදාළ වෙළඳපළකට දාලා අපි ඒකේ අවුට්පුට් එකක් ගන්න. එතකොට එහෙම අවුට්පුට් එකක් ගන්න ගියාම අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මෙන්න මේ පහ මොකක්ද කියලා දිගින් දිගටම බලන එක. එතකොට මේ බලනකොට අපිට වැදගත්ම වෙන දේ තමයි සැපයුම් කරුවන්ගේ බැලුව. එතකොට සැපයුම් කරුවෝ කියලා කිව්වා සප්ලයර්ස්ලා ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ මම හිතේ මම කරි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට මේක කොහොමද බලපාන්නේ? ඒ ව්‍යාපාරයට සැපයුම් කරුවෝ හැටියට කොයිතරම් ප්‍රෙෂර් එකක් බලයක් දෙන්න පුළුවන්ද බැයිද කියන එක තමයි සැපයුම් කරුවන් හැටියට අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට අපි හිතමු ඒක අඩුද වැඩිද කියන එක මත සැපයුම් කරුවන්ගේ බලය තීරණය වෙනවා. ඒ කියන්නේ දැන් මම ගත්තොත් මගේ ව්‍යාපාරයට සැපයුම් කරුවෝ ඉන්නවා නම් 100ක් ඒ වෙලාවේ සැපයුම් කරුවන්ගෙන් මට තියෙන බලයට වඩා වැඩි බලයක් තියෙනවා මට ඉන්නේ එක සැපයුම් කරුවෙක් නම්. පැහැදිලි? මම ඩිපෙන්ඩ් වෙනවා නම් එක සප්ලයර් කෙනෙක් මත මට ඉම්පැක්ට් එක වැඩි. මම ඩිපෙන්ඩ් වෙනවා නම් සප්ලයර්ස්ලා 100ක් මත මට තියෙන ඉම්පැක්ට් එක අඩුයි. එතකොට අන්නේ ආකාර සැපයුම් කරුවන්ගේ බලය කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒකට බලපාන සාධක මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් මොකද විභාගෙදී අපෙන් අහුවොත් පෝටගේ පංච බලාකෘති යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කෙටියෙන් විස්තර කරන්න කියලා ඔන්න අපිට රූප සටහන ඇඳලා මේක ප්‍රායෝගිකව මේක වෙළඳපළ ඇතුළ තරඟකාරීත්වය සඳහා ක්‍රියාත්මක වෙන්නේ රයිට්. එතකොට ඒකෙදි මෙන්න මේ වගේ 4ක් 5ක් තියෙනවා. එතකොට ඒකෙදි අපි එක එක මත ධන ඒ කියන්නේ හයිද මීඩියම්ද ලෝද කියලා බලලා ඒකේ වෙළඳපළේ තත්ත්වයේ තාක්ෂණිකව එහෙම නැත්නම් තියෙන තත්ත්වයේ තුල අපි යම් කිසි වටහා ගැනීමකට ලක් කරනවා කියන එක තමයි ඔන්න අර්ථ දැක්වීම වැදගත්කම කෙටියෙන් පැහැදිලි කිරීම. ඊළඟට යහනවා එකක් කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් මොකද්ද සැපයුම් කරුවන්ගේ බලය ඔබ හඳුනාගන්නේ කොහොමද විස්තර කරන්නේ? අන්න ඒකට තමයි මේ උත්තරේ. එතකොට සැපයුම් කරුවන්ගේ බලය කියන්නේ මේක කිව්වා බලපාන සාධක මොනවද? එක් යෙදවුම් සැපයීමට සැපයුම් කරන්න. සැපයුම් කරුවන් ඉන්නේ එක්කෙනෙක්ද 50ක්ද 100ක්ද? එතකොට සැපයුම් කරුවන් අඩුයි නම් එයාලගේ බලපෑම වැඩි. සැපයුම් කරුවන් වැඩි නම් එයාගේ බලපෑම අඩුයි. යෙදුමේ සුවිශේෂත්ව අන්න දැන් අපි හිතමුකෝ සැපයුම් කරුවෙක් මට මොනවා හරි නිෂ්පාදකයක් අමුද්‍රව්‍යයක් හැටියට ඉන්පුට් එකක් හැටියට දෙනවා නම් ඒක කොච්චර ස්පෙෂල්ද මගේ ප්‍රොඩක්ෂන් එකට. අපි හිතමුකෝ මෝල්ඩ් එකක් කියලා. මේ මෝල්ඩ් එකකට විදිහ නම් මෝල්ඩ් නම් මට දෙන්නේ. එතකොට ඒ මෝල්ඩ් එක ඕනමයි මට මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි මම කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් කරනවා, ෆෝන් එකක් කරනවා. ඒකට අදාළ චිප් එක හදන්නේ මෙයා ඒක නැත්තම් මට මේක කරන්න බෑ. එයාම තමයි ඒක පේටන්ට් එකක් තියෙන. එයාම තමයි ඒක දෙන්නේ. ඒක ස්පෙෂල්. වෙන කාගෙන් හරි මට අරගෙන රිප්ලේස් කරන්න බෑ චිප් එක. එතකොට එක්කෙනෙක්ගෙන් අනිත් එක්කෙනාට මාරු වෙන්න තියෙන අමතර පිරිවැය ස්විචින් කොස්ට් කියන. රයිට් කමක් නැහැ මට ඔයත් එක කරන්න බෑ වෙන එක්කෙනෙකුට යනවා. එතකොට මම වෙන කෙනෙකුට යනකොට අර මෝල්ඩ් එකක් එක්ක තමයි යන්න වෙන්නේ. එයා තමයි මට ඒක හදලා දෙන්නේ. හැබැයි මේ මෝල්ඩ් එකේ කොස්ට් එක මිලියන 10ක් විතර. දැන් මම තව තැනකට යනකොට අමතරව වියදමක් කරලා වෙන්න පුළුවන්. මම ඒ අනිත් එකන ගාවට යන්න ඕනේ. රයිට්? නැත්තම් මෙයා කරන්නේ මට ඔක්කොම සපත්තුක මොන හරි අපි දුමු අඩිය ගියේ. අඩිය මෙයා මට දෙන්න. තව එක්කෙනෙක් දෙන්න. ඒ දෙක එකතු කරලා විකුණන හදන එක තමයි මගේ ජොබ් එක. එතකොට මේ මෝල්ඩ් එක තමයි ගණන්. මට වෙන එක ආරය මට ඔයාගේ අඩියපන් මෙයාගේ අඩිය දෙන්න කියලා කොට වැඩක් නැහැ. මොකද අර මෝල්ඩ් එක තියෙන කෙනා තමයි අර විශේෂිතත්වය. එතකොට මට මෙයාගෙන් මෙයාට යන්න මට අමතරව කොටසක් වියදම් කරන්න වෙනවා. එතකොට සීමිත සැපයුම් කරුවක් පමණක් සිදුනට ඕමත යැපීමද ඉහළයි. එසේ වන විට සැපයුම් කරුවන්ට යෙදුම් වල මිල පානට වැඩි බලයක් ලැබෙනවා. ඔබ්වියස් නේ. එක්කෙනෙක් ඉන්න පුළුවන්, විශේෂිත වෙන්න පුළුවන්, ස්විචින් කොස්ට් එක වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් they have high bargaining power. ඊළඟට මූල්‍ය නොවන මෙවලම් යටතේ ගැනුම් කරුවෙනවා.
කවුද මේ ගැනුම් කරුවා? බයස්. එතකොට ගැනුම් කරුවා හැටියට ගත්තොත් ඒකෙදි තීරණය කරනවා ගැනුම් කරුවෙකුට මගේ නිෂ්පාදන මගේ සේවාවන්හි මිල තීරණය කිරීමේ තියෙන හැකියාව මත ගැනුම් කරුවෙකුගේ බලය වෙනස් වෙනවා. ඒ කියන්නේ කොයිතරම් දුරට මිල පාලනය කිරීමේ බලයක් එනවද නැද්ද කියන එක. එතකොට ඒකෙදිත් යම් යම් කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා වලට යටත් වෙලා තමයි ගැනුම් කරුවන්ගේ බලය තීරණය වෙන්නේ. උදාහරණයක් ගත්තොත් කොච්චර ගැනුම් කරු ප්‍රමාණයක් ඉන්නවා. එක්කෙනෙක්ද දෙන්නෙක්ද 50ක්ද 100ක්ද ලක්ෂයක්ද මත ගැනුම් කරුවන්ගේ බලය අඩු වැඩි වෙනවා. උදාහරණයක් ගත්තොත් මම දෙයක් නිෂ්පාදනය කරනකොට ඒක ගන්නේ one and only company. ඒගොල්ලන්ට විතරයි මගේ නිෂ්පාදනය හරි. එතකොට දැන් මන්ට නිෂ්පාදනය කරලා අරයා ගත්තේ නැත්තම් මම ගැනුම් කරුවා මත රැඳෙනවා. හැබැයි මම නිෂ්පාදනය කරන එක ගොඩාක් කට්ටිය පාවිච්චි කරන යන්න ඒගොල්ලන්ට ලොකු සේකක් නැහැ නේ. මේ කඩේටත් දානවා, සුපර් මාකට් එකකට දානවා, ඩිස්පෙන්සරි එකකට දානවා, ඊමේල් මොකද්ද ඊ-කොමර්ස් උත් කරනවා. ඕන තරම් ඉන්නවා කට්ටිය. මට මෙහෙන් 10ක් නැදෙනවා නෙමෙයි 10ක් හැදෙනවා. එතකොට ගැනුම් කරුවෝ වැඩි නම් මට බලපෑම අඩුයි. ගැනුම් කරුවෝ අඩුයි නම් මට බලපෑම වැඩි. සහ ගැනුම් කරුවෝ කොච්චර ව්‍යාපාරයට වැදගත්ද? ලක්ෂයක් ඉන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් තමයි මගේ 50 60ක් මිලදී ගන්න. බල්ක් පර්චේසින් කරනවා. එතකොට එයා මත මම රැඳෙනවා නේ. දැන් මම මෙතන ලක්ෂයක් මේ නිෂ්පාදනය කරලා 60000ක් මගේ නිෂ්පාදන ගන්න කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මම එයා මත රැඳෙනවා නේ. මට මොකද මාකටිං පැත්තද ඩිස්ට්‍රිබියුෂන් ඔක්කොම ලේසිනේ. නැත්තම් මම මුළු රට වටේ මේවා දාලා ඩෙක් කලික් කරලා ලොකු ප්‍රශ්නයකට යනවා. නමුත් මගේ සෝල් බයර් ඒ කියන්නේ බයර්ස්ලා ගොඩක් ඉන්නවා. හැබැයි one important buyer මත මම රැඳෙනවා. ගැනුම් කරුවට මෙම ව්‍යාපාරයේ නිපැයුම් වලින් වෙනත් ව්‍යාපාරික නිපැයුම් වලට මාරු වීම අර දැන් ස්විචින් කොස්ට් එක සප්ලයි එක පැත්තෙන් ගත්තා වගේම බයර්ගේ පැත්තේ ස්විචින් කොස්ට් එකක් තියෙනවා. කියන්නේ බයර්ගේ පැත්තේ ස්විචින් කොස්ට් එකක් තියෙනවා. ඒතර බයර්ගේ පැත්තේ ස්විචින් කොස්ට් එක කොච්චරද කියන එකත් බලපාන. බයර්ගේ පැත්තේ ස්විචින් කොස්ට් එක අඩුයි නම් එතකොට ගැටලුවක් නැහැ. හැබැයි බයර්ගේ පැත්තේ ස්විචින් කොස්ට් එක වැඩි නම් ඔන්න මට හොඳයි. මොකද දැන් මගේ ප්‍රොඩක්ට් එක නොගෙන යාට වෙන කාගෙන් හරි ගන්න බෑ. හරි? එහෙම නැත්නම් බයර්ට පුළුවන් නම් මංග දුන්නත් එකයි වෙන කාගේ හරි දුන්නත් එකයි it's not a big deal. ඕනතරම් මාකට් එකේ නිෂ්පාදකයෝ ඉන්නවා. එහෙමනම් මට රිස්ක් එක වැඩි. right? එතකොට එතනදී බලපානවා ස්විචින් කොස්ට් එක. එක නිෂ්පාදකයෙක්ගෙන් තව නිෂ්පාදකයෙකුට යෑමේ අමතර පිරිවැයක් තියනවද නැද්ද? ඒ වගේම තමයි one important buyer විතරක් නෙවෙයි couple of important. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් 60ක් ගන්නවට වඩා හතර දෙනෙක් විතර එකතු වෙලා 75ක් විතර මගේ නිෂ්පාදන මිලදී ගන්නවා. එතන ඒගොල්ලෝ couple few important. ඒකත් මට ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපි එහෙමනම් මේ ගැනුම් කරුවන්ගේ බලය කියන්නේ මොකද්ද දැනගත්තා? ගැනුම් කරුවන්ගේ බලය සඳහා බලපාන සාධක මොකක්ද ඉගෙන ගත්තා. ඒතර මේ දෙකම අපිට ඉම්පෝටන්ට් වෙනවා ඔය කියන ආකාරයට වැඩි විස්තර සඳහා. ඊළඟට මෙතනදී තරඟකාරී එදිරිවාදිකම්. මේකත් හොඳ පොයින්ට් එකක්. කියන්නේ rivalry among competitors. කියන්නේ නිෂ්පාදකයෝ අපි වගේ කීප දෙනෙක් ඉන්නවා. මේ නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ නිෂ්පාදකයෝ කීප දෙනාගෙන් අපි එකිනෙකා පරයා යන ආකාරයට යම්කිසි අපේ උපාය මාර්ග තෝරනවා නම් එතනදිත් ගැටලුවක් එනවා. කොහොමද මේ එකිනෙකා අතර තියෙන තරඟකාරීත්වය ව්‍යාපාරයේ නිෂ්පාදන හෝ සේවාවලට බලපාන්නේ කියලා. ඒතර ඒකෙදි වෙළඳපොලේ තරඟකරුවෝ කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ එතන ගත්තත් මම අර කිව්වේ එක්කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන්නෙක් නම් ඔලිගොපොලි, තුන් දෙනෙක් නම් ඔලිගොපොලි ඒක කතා කරලා කරනවා. හැබැයි
ඉන්නේ විශාල ප්‍රමාණයක් නම් එතකොට අපිට ප්‍රයිස් එකෙන් තරඟ කරන්න බැරි වෙයි. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසිං වලින්, එහෙම නැත්නම් පැකේජිං වලින් වෙනත් ක්‍රියාමාර්ග තුලින් එකිනෙක අන්ඩර්කට් කරගන්න අපි try කරනවා. එතකොට අපිට ඒකෙදි අපිට මොකුත් කරන්න බෑ නිෂ්පාදකයෝ හැටියට. දැන් මොකද 100ක් ඉන්නවනම් නිෂ්පාදකයෝ හැටියට වෙලෙන්දු හැටියට අපිට මාකට් එකේ අපිට ලොකු දෙයක් කරන්න බෑ. මොකද දැන් මේ ප්‍රයිස් ගොඩක් අඩු කරොත් අපිට පාඩුයි. වැඩි කරොත් අපි ගාවට එන්නේ නැහැ. අපි එක්කෝ වෙන පාරිභෝගිකයෝ යද ගන්න වෙනවනේ. 3ක් ගන්නකොට එකක් දෙනවා. නැත්නම් තැපෑලින් යවනවා. ඩිලිවර් කරන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් වලින් අපි අල්ල ගන්නවා ඇරෙන්නට අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ගන්න බෑ. ඒ වගේ number of competitors ලා වැඩි වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් නම් ඒ තරඟකරුවන් අභිබවා යාමේ මොන හරි ක්‍රියාත්මක වෙන්න ක්‍රමවේදයක්. සමහර වෙලාවට බ්‍රෑන්ඩ් එකෙන්, සමහර වෙලාවට ආෆ්ටර් සේල් සර්විස් වලින්, සමහර වෙලාවට කස්ටමර් සර්විස් එකෙන්, හරි එහෙම නැත්නම් සමහර වෙලාවට ඔක්කොම ඊ-මාකටිං වගේ දෙයකින් අපිට පුළුවන් නම් අනිත් අය අභිබවා යාමේ හැකියාව තියෙනවා. අන්න ඇඩ්වාන්ටේජ් එකක් මට එනවා. නමුත් මේක ටිකක් ට්‍රිකි. කියන්නේ තරඟකාරී එදිරි වර්ගම් කියලා කියන්නේ රයිවර්ලි among existing players කියලා කියන්නේ චුට්ටක් අර දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. අපි හරිම කල්පනාවෙන් තමයි අපි ස්ට්‍රැටජි තෝරගන්න ඕනේ. අපි අන්ඩර්කට් කරන්න ගියොත් අපි ලූසින් එන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොස්ට් එකක් අපි ඉන්ක කරන්න පුළුවන්. නැත්නම් අනිත් ඒවා ඔක්කොම එකතු වෙලා අපිට පහර දෙන්නත් පුළුවන්. ඒතර ඒ නිසා අපි හරියටම හරිම ස්ටේබල් කොන්ක්‍රීට් ස්ට්‍රැටජි එකකින් තමයි මේ ගමන අපිට ඉස්සරහට යන්නට පුළුවන් වෙන්නේ. පැහැදිලිද කියලා හිතනවා. right. එතකොට දැන් මේ තරගකාරී එදිරිවාදිකම් කියන්නේ තුන්වෙනි එක තමයි. දැන් අපි ගත්තොත් සප්ලයර්ස් ලගේ තියෙනවා බාගේනින් එකක්, බයර්ස් ලගේ බාගේනින් එකක් තියෙනවා. ඊළඟට රයිවර්ලි තරගකාරී එදිරිවාදිකම් කියලා කොටසකුත් අපි එතනදී හඳුනා ගන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද බලන්න. right. right. එතකොට අපි ඊළඟ එකට ගියොත් වෙළඳපළම ආදේශකයන්. එහෙම කොටසකුත් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු නිෂ්පාදනයක් කරනවා. අපේ නිෂ්පාදනයකට ආදේශක වෙන දෙයක්. ආදේශක හැටියට තියෙන නිෂ්පාදන සේවා තියෙන පුළුවන්. උදාහරණයක් ගත්තොත් මම රයිස් ඇන්ඩ් කරි. උදේට දවල්ට රැට. මම එහෙම රයිස් ඇන්ඩ් කරි කරන කඩයක්. එතකොට දැන් අපි හිතුවොත් රයිස් ඇන්ඩ් කරි වලට ආදේශ වන දේවල් මම නොකරනවා බට් වෙන අය කරනවා. ඒක සමහරට නූඩ්ස් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකෙම නැත්තම් pork with pork curry and bread වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය hoppers ඒ වගේ විතර අපේ වගේ දෙයක් වෙන්න පුළුවන්. කොත්තු වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒවා මගේ ආදේශක. දැන් මම රයිස් ඇන්ඩ් කරීම කර ඉන්නකොට මගේම කස්ටමර් සෙග්මන්ට් එකට අනිකුත් ආදේශක භාණ්ඩ වලින් තරගයක් එනවා. එතකොට ඒකේ ඒ ආදේශකයන් භාණ්ඩවල තියෙන ක්වොලිටි එක, ආදේශක භාණ්ඩවල මිල, ඒ ආදේශක භාණ්ඩ වලින් කොයිතරම් දුරට පාරිභෝගික අවශ්‍යතා සපුරේද නැද්ද මට බලපෑමක් තියෙනවා. පැහැදිලිනේ? දැන් මම කරනවා රයිස් ඇන්ඩ් කරි රයිට් කොට උදේ කරා දවල් කරා හවසට ෆ්‍රයිඩ් රයිස්. ඕක තමයි මගේ කැම්බෝට් ටූර්. හැබැයි දැන් ෆ්‍රයිඩ් රයිස් එකක් දෙනකොට මම සමහර රුපියල් 400 450ක රේන්ජ් එකට යනවා. නමුත් සමහර වෙලාවට ඒකේ ප්‍රමාණය ක්වොලිටි ඔක්කොම තියෙන්න පුළුවන්, වැලියු ෆෝ මනි තියෙන්න පුළුවන්. නමුත් සමහරවිට පාරිභෝගික කල්පනා කරනවා රැට නම් මට රුපියල් 450කට විතර රයිස් එකක් අරන් ගිහලා කන්න ඕනේ නැහැ. මට මිලක් වැඩි රුපියල් 200කට විතර වගේ හරියන නූල්ස් ටිකක්. රුපියල් 200 250කට විතර රොටි විතර අපේ විදිහට කන්න පටන් ගන්නවා. කොත්තුව. සමහර කොත්තු බාගක් දෙන අය ඉන්නවනේ නේ. බාගේ කොත්තුත් මේ ගන්නට යනවා. මොකද වෙන්නේ? දැන් ඔන්න මගේ මිල එතකොට ගුණාත්මක භාවය එහෙම නැත්නම් මගේ affordability එක ඒ අනුව මම දැන් රයිස් එක වෙනුවට මේක පාවිච්චි කරනවා. මට ෆ්‍රයිඩ් රයිස් එක දෙකට කඩලා half rice කියලා දෙන්න බෑනේ මගේ ප්‍රොඩක්ට් එකේ හැටියට.
නමුත් මම දැනගන්න ඕනේ පාරිභෝගික අවශ්‍යතා. එයාලගේ මිල, එයාලගේ affordability එක. අනු එහෙම නැත්නම් customer segment එක අනු. දැන් සමහරට මගේ ඉන්න පුළුවන් deliver කරලා පැකට් දෙක තුන ගන්න ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට 400 නෙවෙයි 600 වුණත් තව ටිකක් value addition එක දාලා ගන්න කට්ටියක් ඉන්න පුළුවන්. නමුත් walk-in customer කෙනෙකුට 450 වැඩි. මොකද එයා බලනවා හවසට රැට ටිකක් ලයිට් ඩයට් එකක් ඉතින් රයිස් එක වැඩි සෝ එන්න යනවා. එහෙමනම් මම දැනගන්න ඕනේ මගේ රයිස් ඇන් කරි එකට කම්ප්ලිමන්ට් වෙන විදිහට. අනිත් ඒවත් මෙතන නිෂ්පාදනයක් හැටියට ගෙනාවොත් ඕන මට ඒ ආදේශකයන්ගේ වෙන බලපෑම අඩු කර ගන්නට පුළුවන්. right. මේකත් ඉතා වැදගත්. ඒ කියන්නේ කොහොමද අලුතෙන් තරඟකරුවෙක් new competitor අලුත් කෙනෙක් වෙළඳපළට අවතීර්ණ වෙන ආකාරයේ තර්ජන අපිට තියෙන්න පුළුවන්. right එහෙම අවස්ථාවක් අපි දකිනවා. ඒ කියන්නේ සමහරවිට new entrant කෙනෙක්. දැන් අපි කරගෙන යන ව්‍යාපාරයට බලපෑමක් වෙන විදිහට අලුත් තරඟකරුවෙක් ආවොත් මගේ ව්‍යාපාරවලට බලපෑමක් සිද්ධ වෙනවා. එහෙමනම් එහෙම තරඟකරුවෙක් වෙළඳපළට අවතීර්ණ වෙනකොට බලපාන කරුණු ටිකක් තියෙනවා. සාධක ටිකක් එතනක් තියෙනවා. මොනවද? මූලික ප්‍රාග්ධනය. ඉනිෂියල් කැපිටල් එක. කියන්නේ දැන් සමහරවිට මම කරන ව්‍යාපාරය අපි දුමුකෝ රෙස්ටොරන්ට් එකක් එක්සැම්පල් එකට අපි දැන් කතා කරන්නේ. දැන් තව කෙනෙකුට ඔය රෙස්ටොරන්ට් බිස්නස් එකට එන්න තියෙන හැකියාව අඩුද වැඩිද? ජෙනරල් අද රටේ ගත්ත වැඩි. තරග කියන්නේ එන තව තරගකරුවෙක් එන හැකියාව පහසුද කියලා බැලුවොත් පහසුයි. හරියට හරි අරුණ. දැන් අපි හිතමු මම කරනවා රයිස් මිලි එහෙම නැත්නම් ටී ෆැක්ටරි එකක් කරනවා. එතකොට ඒ වගේ වෙලාවක තව තරගකරුවෙකුට එන්න තියෙන හැකියාව පහසුද අමාරුද? අමාරුයි. අන්න පැහැදිලිවට. එතකොට ඒ කියන්නේ මූලික ප්‍රාග්ධනය. දැන් ටී ෆැක්ටරි එකක් රයිස් නැත්නම් රයිස් මිල් එකක් කරොත් මූලික ප්‍රාග්ධනය ටිකක් වැඩි. මැෂින් වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, කාර්ක ප්‍රාග්ධනය ඉනිෂියල් ගන්න එක වෙන්න පුළුවන්, ටී වගේ ගත්තොත් ලයිසන් එකක් තියෙන්න ඕන වෙන්න පුළුවන්. එතකොට ඒකට ලොකු ප්‍රාග්ධනයක් ඕනේ. එහෙමනම් පුද්ගලයෝ එන සම්භාවිතව අඩුයි. නමුත් රෙස්ටොරන්ට් එකක් ගත්තොත් කුලියට තැනක් ගන්න පුළුවන් දැන් ඕන තරම්. ඒ වගේම කුලියට අපි භාණ්ඩ ටික පවා දැන් ගන්න පුළුවන් මේ ඔය තියෙන මේ මැෂින්ස් ටික ෂෝකේසස් අර එහෙම. ඊළඟ ක්‍රෙඩිට් එකට බඩු ටිකක් ගන්න පුළුවන්. එතකොට ඒක මහ ලොකු මිලියනයක් වගේ ඇතුළත හොඳ රෙස්ටොරන්ට් එකක් අපිට දාලා ඉවර කරන්නත් පුළුවන්. එතකොට ඒකට මූලික ප්‍රාග්ධනය අඩුයි. ඉතින් එහෙමනම් අපි හැම වෙලේම ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මම මෙතන අර කඩේ මගේ තමයි කියලා හිතාගෙන හිටියට හරියන්නේ නැහැ. අපේ කඩේ සාර්ථක වෙනවා නම් තව කවුරුත් ටක් ගාලා හાર્ඩ්වෙයාර් එක වහලා කඩයක් වුණත් දාන්න පුළුවන්. අපි හිතනවා අපෝක හાર્ඩ්වෙයාර් එකක් ඕක ඉස්සර කවදාවත් මේ මගේ කඩේට තර්ජනයක් වෙන එකක් මෙහෙට එන්නේ නැහැ කී බල බල ඉන්නකොට හાર્ඩ්වෙයාර් එක නවත්තලා ඔන්න එතන දාලා තියෙන රෙස්ටොරන්ට් එකක් කියලා. මොකද ඔපචුනිටි එකක් තියෙන්නේ එතන. හරි ලේසි. එන්න. එතකොට ඒක මමත් දැනගන්න ඕනේ. මගේ පාරිභෝගිකයෙක් දැනගන්න ඕනේ. ණයලාභියෙක් දැනගන්න ඕනේ. තව තරඟකරුවෙක් වෙළඳපොළට දෙීමේ සම්භාවිතාව වැඩි වෙනවා. මූලික ප්‍රාග්ධනය අඩු වෙනවා. නවීන තාක්ෂණය. තාක්ෂණයත් එහෙමයි. යල්පැන ගිය එකක්ද? යාවත් කාලින වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් ඉතා ඉහළ වර්ගයේ එකක්ද? මත තරඟකරුවෙක් ඒමේ හැකියාව අඩු වැඩි වෙනවා. දැන් ඉතා ඉහළ වර්ගයේ තාක්ෂණයක් අවශ්‍ය කරන කර්මාන්ත ශාලාවක් තිබ්බොත් පුද්ගලයෙක් ඒමේ හැකියාව අඩුයි. මොකද ඒ ඉහළ වර්ගයේ තාක්ෂණය ගැනීම සඳහා ලොකු දැනුමක් හැකියාවක් මුදලක් අවශ්‍යයි. හැබැයි යල්පැන ගියම නැත්නම් පරණ තාක්ෂණයක් තියෙන වෙලාවක පුද්ගලයෝ ගලා යා මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගලා යා මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හැම කෙනෙකුටම කර හැකියි. ඒ කියන්නේ ඒක තාක්ෂණයේ උච්ච ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනම් එතනදී අපිට අවධානමක් තියෙනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය. අපි කියන ප්‍රොඩක්ෂන් එෆිෂියන්සි එක. දැන් මම කාලයක් තිස්සේ වැඩ කරගෙන ගිහිල්ලා මගේ ෆැක්ටරි එකේ එතකොට දැනුම ඒ පිළිබඳ තියෙන පරිචය එහෙම නැත්නම් සේවකයන්ගේ දැනුම තියෙන සිස්ටම්ස් economics of scales ඔක්කොම ටික
අපේ නියමටම තියෙනවා. නිකන් 100ට නිකන් 100 මට්ටමේ නිය efficiency එක 100%. ඒ වෙලාවක අලුත් කෙනෙකුට ඇවිල්ලා මාත් එක්ක කම්පීට් කරන්න ලේසි නෑ. එයා අමුද්‍රව්‍ය හොයාගන්න එක, අමුද්‍රව්‍ය මේ ගබඩා කරන එක, අමුද්‍රව්‍ය ප්‍රවාහණය, එහෙම නැත්නම් තාක්ෂණයන් මට්ටමකට ගේන එක, එහෙම නැත්නම් අපි කියනවා අපේ සේවයන්ගේ අපි කියනවා ලර්නින් කර්ව් එක ඉගෙන ගන්න ඒ තත්ත්වයටපත් වෙන එක ඔක්කොම ටිකක් අමාරුවෙන් ඉන්න පටන් ගන්නවා. එහෙමනම් වෙන කෙනෙකුට එන්න බෑ. හැබැයි මගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එහෙම නිකන් අඩු මට්ටම් කරනවා. මම නිකන් 150 60 මේ දුවන්නේ මේ තියෙන ඒවාත් හරියට පාවිච්චි නොකර කරනවා නම් ඔන්න ත්‍රෙට් එක. හොඳට ප්ලෑන් කරලා මොනවා හරි කරලා ආපු ගමන් මේ 180ෙන් පටන් ගන්නවා. කැපැසිටි එක. හොඳ ටෙක්නොලොජි එකක්, හොඳ නොලෙජ් එකක්, හොඳ සිස්ටම්ස් ටිකක්, හොඳ MIS එකක් ගෙනාවු ගමන් අපිට ෂොට් එක වදිනවා. මොකද ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් දැන් අපි තුමු චයිනා කම්පැනි එක සබ්සිඩියරි එකක් මෙහෙ දාපු ගමන් ආයි ප්‍රොඩක්ෂන් එෆිෂියන්සි එකම ඉතා ඉහළනේ. ඒ 100 එක යා කෙලින් මෙහෙ රෙප්ලිකේට් කරනවා. ඔන්න අපිට ත්‍රෙට් එකක්. අපි හොඳට කරන්නේ නැති නිසා. නිපීම් දර්තාව අපි කියනවා ප්‍රොඩක්ෂන් කැපැසිටි අතර. ඒ කියන්නේ කැපැසිටි යුටිලයිසේෂන් එක. අපි කොයි තැනකද ඉන්නේ? අපි 50ක 60කද 70කද 80කද 90 කියන්නේ අපේ හැකියාව කොතනද? එක ඒ වගේම තමයි අපි හිතමු අපි දැනට අපි එන කර්මාන්ත ශාලාවක් මම ලක්ෂයක් එන දවසට නිෂ්පාදනය කරන කම්පැනියක්. that is my maximum capacity. එතකොට දැන් එන ලක්ෂයක් වම ලංකාවේ හැටියට හොඳයි. again compare කරාම චයිනා වල වගේ එයා මිලියනයක් විතර එන කරන කම්පැනි තමයි සාමාන්‍ය කම්පැනි කියලා හේ කියන්නේ. එතකොට එහෙ කෙනෙක් මෙහෙ ඇවිල්ලා ෆැක්ටරි එකක් දැම්මොත් එයා ලක්ෂ 5ක් වගේ හදන එක නිකන් ගිවන්. දැන් මොකද වෙන්නේ? මම ලක්ෂයක් හදලා මාකට් හදනකොට අරයා ලක්ෂ 5 හදලා මාකට් එක ඩිලිවර් කරලාත් ඉවරයි. ක්‍රෙඩිට් එකටත් දෙයි ඔක්කොම දෙයි. ඒත් මිනිස්සු දැන් මම ඕඩර් එකක් ලක්ෂයක් හදලා ලක්ෂ 5 හදන මට දවස් 5ක් යනවා. අරයා එක දවසෙන් 5ක් හදනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මාකට් එකේ රික්වයර්මන්ට් එක එනකොටම මෙයා ෆිල් කරලා ඉවරයි. මට එතකොට පහු බහින්න සිද්ධ වෙනවා. එතකොට ඒකත් ඉම්පෝටන්ට්. අලුත් කෙනෙක් එනකොට with higher capacity එයාට automatically මට වඩා benefit එකක් එනවා economies of scales වලින්. අනුකූලතාවන් අවසරයක්. compliance and permissions. ඒකත් වැදගත්. ඒ කියන්නේ අපිට patent එකක් ඕන නම් අර මන් තේවල වගේ කිව්වොත් ලයිසන් එකක් නැතුව ෆැක්ටරි එකක් දාන්න බැරි නම්. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ලේසි නෑ එක්කෙනෙකුට ටක් ගාලා ඇවිල්ලා මේ වැඩේ පටන් ගන්න. පාරිසරික වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, අනිකුත් බලපත්‍ර අරගෙන. දැන් අපි තුමු කරි එකක් දානවා නම් එයාට තියෙනවා වෙඩි බෙහෙත් බලපත්‍රයක්. ඒක ගන්න ආරක්ෂක අමාත්‍යාංශයට යන්න ඕනේ. ඒකම එක රයින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට එහෙනම් ඒ වගේ බිස්නස් එකකට එක රයින් මිනිහෙකුට එන්න බෑ. අර අපි සඳහන් කරව ගාමන් ෆැක්ටරි එකක් ගත්තත් ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැතුව එක රයින් මට ඩක් ගාලා ගාමන් ෆැක්ටරි එකක් දාගන්න එහෙම නැත්නම් කෙටි කාලෙකින් කරගන්න බැරි වෙන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණා සාධක කොයි ආකාරයේ මතද තියෙන්නේ වෙනස් වෙන්නේ කියන දේ අනුව ඒ ව්‍යාපාරිකයාට ව්‍යාපාරය කරගෙන යාමේදී තරඟකරුවන්ගෙන් මත සිදුවන බලය ව්‍යාපාරයේ වෙළඳපළ බලය තීරණය වෙනවා. හරිද? ඒතකොට දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරේ දැන් පෝට් එකේ පංචබල ආකෘතිය කොටස් 5යි. ඒ කොටස් 5 මොනවද? එක එකක් කෙටියෙන් විස්තර කරා, එක එකක් දීර්ඝව විස්තර කරා, ඒ සඳහා බලපාන සාධක තීරණය කරා. අපි කොහොමද තීරණයකට එන්නේ? මෙන්න මේ සාධක එක එකක් විග්‍රහ කරනකොට ඒ සාධක තුලට අපිට කොයි ආකාරයේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ? ධන ඒ කියන්නේ අපි හයිද මීඩියම්ද ලෝද කියලා කොටස් තුනකට කැඩුවොත් හයි ඉම්පැක්ට් එකක් නම්, low impact එකක් නම්, medium impact එකක් නම් මේ ආකාරයේ බලය පංච බලාකෘතිය මගින් තීරණය කරන වෙළඳපළ තරඟකාරීත්වය high medium low කියලා වෙනස් වෙනවා. ඒක high නම් අපි අවදානමක් හැටියට, ඒක low නම් අවදානම් අඩු අවස්ථාවක් හැටියට සැලකනවා. අවදානම් වැඩි නම් අපි සමහරලාට ණය ලබා දීමේ දෙපාරක් තුන් පාරක් හිතනවා. මොකද එයාට සර්වයිව් වෙන්න හැකියාවක් නැති වෙන්නට පුළුවන් නිසා. අවදානම අඩුයි නම් අපි දන්නවා මෙයා මාකට් ලීඩර් කෙනෙක්, ලොකු මාකට් ෂෙයා එකක් තියෙන කෙනෙක්, ඇඩ්වාන්ටේජ් එකක් තියෙන කෙනෙක්, කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක වැඩිපුර තියෙන කෙනෙක්. එහෙමනම්
මෙයත් එක්ක ලීසි ගමනක් යන්න පුළුවන් කියලා ඉතින් අපි තීරණය කරනවා. ඒ විදිහට තමයි මේ පංචබල ආකෘතිය අපි හඳුනා ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මූලික වශයෙන්ම මේ පොට පංචබල ආකෘතිය තුල කියන්න බලන්න. තියෙනවද මොනවා ගැට? පැහැදිලිද නැත්තම් මොනවත්ම ගැටලු නැද්ද? right එහෙමනම් අපි චුක්ති සමරික ගත්තොත් අපි ගිය සතිය සහ මේ සතිය කව වෙනකොට අපි කරේ මූල්‍ය නොවන ණය මෙවලම්. එතකොට එහෙම ඒවා තුනක් අපි ඉගෙන ගන්නවා. SWOT analysis, pestle analysis, Porter's five forces model. එතකොට ඒ එකක් එකිනෙකට වෙනස් වුණත් ඒවා එකතු කරලත් අපිට යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තුනේ මූලික වශයෙන්ම කියන්නේ ණයක් ලබා දීමේදී ඒ ණය ලබා දෙන පුද්ගලයා සතු තියෙන මූල්‍ය නොවන ශේෂ්ත්‍රයන් තවදුරටත් විග්‍රහ කරගෙන ඒකෙන් අවදානමක් තියෙනවද එහෙම නැත්නම් ණයක් ලබා දීමට හැකියාවක් තියෙනවද කියන බලන ක්‍රමවේදය තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඔයගොල්ලන්ට මතකද මිෆට් කියන මොඩල් එකේදී m අකුර i අකුර f අකුර r අකුර e අකුර ගත්තොත් ඔය හතරෙන් අපි ධනාත්මක ඍණාත්මක කිව්වා. ඒ m අකුරත් i අකුරත් e අකුරත් තවදුරටත් විග්‍රහ කරගන්න මූල්‍ය නොවන මෙවලම් ටිකක් තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට F කියන මූල්‍ය තත්ත්වය වාර්තාකරණය විශ්ලේෂණය කියන එක අපි ඊළඟ සතියේදී ඉගෙන ගන්න බලනවා. ඊළඟ සතියේ අමතර පන්තියක් යොදාගත්තොත් අපි තවදුරටත් විග්‍රහ කරන්න බලනවා මූල්‍ය වාර්තා විශ්ලේෂණය සහ මූල්‍ය අනුපාත විශ්ලේෂණය තුලින්. එතනදිත් අපි කෙටියෙන් හඳුනා ගන්නට බලනවා මොනවද මේ මූල්‍ය වාර්තා? ලාභ ශේෂපත්‍ර එහෙම නැත්නම් මූල්‍ය ප්‍රවාහ වාර්තාවන්. මොකද මූල්‍ය අනුපාත කියන්නේ? ඇයි මේවා වැදගත් වෙන්නේ? ඒ අනුසාරයෙන් අපි FM නැත්නම් මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නට බලනවා. ඒක කරාට පස්සේ අපි දන්නවා මේ මිෆට් කියන මොඩල් එකෙන් ආයතනික ණය ලබා දීමේදී ඇඳීම කරන ක්‍රමවේදය සම්පූර්ණ කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ලෙසන් ප්ලෑන් එක. ඒතකොට ගොඩක් වෙලාවට අපි බලමු IBSL එකත් කතා කරලා අපිට සතිමැද පන්තියක් ගන්න පුළුවන් වුණොත් ඒක එහෙමයි. එහෙම නැති වුණොත් අපි ඊළඟ සතියේදී සුපුරුදු පරිදි ටික සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මොනවද දැනට අපි මේ කරපු දැන් මම හිතන්නේ අපි සෙක්ෂන් 2 එකේ තව සති දෙකකට විතර වගේ ඇතුළත අපිට යම් ප්‍රමාණයක් අපිට ඉවර කර ගන්නට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දෙකක් හෝ තුනක් ඇතුළත. එතකොට අපිට ගොඩක් වෙලාවට ඊළඟට තියෙන්නේ සෙක්ෂන් 3 4 එකෙත් වැඩි ප්‍රමාණයක් 1 and 2 එකේදී සෑහෙන ප්‍රමාණයක් අපි කවර් කරනවා. 3 එකේ 20ක විතර වටිනාකමක් කියන්නේ එක්සෑම් රේට් එකක්. 4 එකේ එතන 10ක විතර වගේ එක්සෑම් රේට් එකක් තමයි තියෙන්නේ. නමුත් ප්‍රශ්න සාකච්ඡා කරන්න අවස්ථාව ආවම ඔයගොල්ලන්ට තේරෙයි වැඩිපුර ප්‍රමාණයක් මේ 1 සහ 2 හරහා අපින් ක්වෙස්චන් වෙලා එහෙම නැත්නම් ඊවෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කියන එක. එතකොට වෙන මොනවද ගැටලු තියෙන සාමාන්‍යයෙන්? එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා නම් ඉන්ෆෝම් කරන්න ගමස්. ඒක මම මෙහිමයි දැන් අතරම මේ අරගොල්ලෝ මම මේ IBSL එකට කතා කරලා ඒගොල්ලන්ට මම කියන්නම් අද හෙටම මේ එවන්න කියලා. මොකද මම හිතන්නේ ඒගොල්ලෝ ෂෙඩියුල් එකේ මේ ෆ්‍රී තියනවද නැද්ද කියන එකත් බලාවි. දැන් ගිය සතියේත් මට කතා කරා මම කිව්වා ගිය සතියේ මට ඔයගොල්ලන්ට කියා ගන්න බැරි වුණා. ඒ අනුව කොහොමත් සාමාන්‍යයෙන් බදාදා බ්‍රහස්පතින්ද වගේ දවසක මම ගන්නම්. මොකද දැන් අද කියලා හෙට දාන එක කොහොමත් වෙන්නේ නැහැ. අතර අඟහරුවාදා දැන් හෙට කිව්වොත් අඟහරුවාදා 2 වලින්ද බදාදා බ්‍රහස්පතින්ද වගේ දවසක් මම නිකන් උත්සාහ කරලා බලන්නම් තියෙනවා නම් අපිට දෙන්න කියලා මේ සතිය හෝ ඊළඟ සතිය. එහෙම වුණොත් මම ඒක කරන්නේත් මේක ඊළඟ කොටස අපි සාකච්ඡා කරමු. පාස් පේපර්ස් වගේ සාකච්ඡා කරන එක මම හවස ක්ලාසස් වලට අඩු කරලා ඒක ඉදිරියට ක්ලාස් එකට වගේ ගේන්නම්. එතකොට ගොඩක් වෙලාවට අර තියරි එකයි පේපර් එකයි දෙකම එකට වෙනවා මේ පාස් පේපර් ක්වෙස්චන් එක සාකච්ඡා කරනකොට.
මොකද ඔයගොල්ලන්ට හදිසි හරි පරක්කු වෙන්න වුණොත් හරි ලොග් වෙන්න බැරි වුණොත් හරි රෙකෝඩින් එක කියවලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට මම තියරි ක්ලාස් එක මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. හරි සර්. එහෙමනම් අනිත් පැයට මොනවා හරි ගැටලු තියෙනවද? රයිට්. එහෙමනම් අපි අද දවසට මෙතනින් સમાપ્ત කරමු පන්තිය. ඒ වගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ මේ කරදර ඔක්කොමත් අස්සේ පන්තියට සහභාගී වීම සහ ඒ වගේම අර හැම වෙලේම පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මොකද අපි තමයි ඉදිරි දැන් විශේෂයෙන් ඉදිරි පෙළ හැටියට ඔයගොල්ලෝ බැංකුවල ගොඩාක් ගණදෙනු කරන කට්ටියත් එක්කත් මේ වෙනවා. තැන් තැන් වලින් එන ඔයගොල්ලෝගේ සහෝදර ස්ටාෆ් එකත් අතරත් ඉතින් ටික අමාරු කාලයක්. ගෙවල් වලත් මම හිතන්නේ දැන් අම්මලා තාත්තලා ඒ වගේ සහෝදර සහෝදරයෝ ඉන්න හින්දා හැම වෙලේම පරිස්සම් වෙලා වැඩ කටයුතු කරගන්න උත්සාහ ගන්න. අපි එහෙම සුපුරුදු පරිදි අතරමැද පන්තියක් නොවුනොත් ඊළඟ ඉරිදා 10 මාරට හම්බෙමු. එමනම් හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.